pharmacy.lk YouTube channel එකක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි pharmaceutical calculations ගැන කතා කරන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක විදිහට අද මේ වීඩියෝ එකෙන් නම් පටන් ගන්න හදන්නේ. පටන් ගන්න කලින් pharmaceutical calculations ගැන වචන කියලා ඉන්න. external pharmacy exam එක ගත්තොත් 2018 අවුරුද්දේදී ඇරෙන්න හැම අවුරුද්දකම SAQ paper එකේ calculation එකක් තිබිලා තියෙනවා. ඒ වගේම සමහර අවුරුද්දවල MCQ තිබිලා තියෙනවා. calculations හරියට කරගත්තොත් මේක ඔයාලට ගෙදර ඉඳන් යද්දි අරන් ලකුණු සංඛ්‍යාවක් අරන් යන්න පුළුවන් theory කොටසක්. calculations මුල ඉඳන් අල්ලගත්තොත් හරි ලේසි. ඒ වගේම තමයි මේක අතෑරුණොත් පහු කාලෙදී අල්ලගන්න හරි අමාරු විෂය කොටසක්. මම ගොඩක් අයගේ දැකලා තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් අයට බේසික්ස් නෑ. ලොකු කන්සෙප්ට් තේරුම් ගන්න ගොඩක් අය ගණන් හදනවා. හැබැයි සමහර වෙලාවට මිලිග්‍රෑම් මයික්‍රෝග්‍රෑම් වලට කන්වර්ට් කරගන්න කිව්වොත් එහෙම සමහර ළමයි වරද්ද ගන්නවා. ඒ වගේ පොඩි පොඩි බේසික් ඒවා තමයි ගොඩක් ළමයින්ට බැරි. අපි මුලින් ඉඳන් පටන් අරන් ලොකු කන්සෙප්ට් වලට එනකන් කතා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙන්නේ අලුතෙන්ම pharmaceutical calculations ගැන ඉගෙන ගන්න අයට. මේ වීඩියෝ මාලාව ගොඩක් වැදගත් වෙයි. අපි ඉස්සරහට පියවරෙන් පියවර කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙමනම් pharmaceutical calculations කියන්නේ මොනවාද සහ මේක ආශ්‍රිතව කොහොමද ප්‍රශ්න හැදෙන්නේ කියන එක කතා කරගෙන යමු. දැනට presentation එකේ content එක විදිහට මම introduction එකක් කතා කරනවා. ඊට පස්සේ fundamentals මොනවාද pharmaceutical calculations වලට තියෙන්නේ කියන එක ගැන සම්බන්ධව කතා කරනවා. ඊට පස්සේ මොනවාද SI units වලට තියෙන guidelines pharmacy වල කියන එක කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා මොනවාද basic mathematical concept එහෙම නැත්නම් functions involved වෙන්නේ pharmaceutical calculations එක කියලා. ඊට පස්සේ අපි කතා කරනවා මේ basic concept ටික ඔයාගේ ඔළුවට යන්න පොඩි calculations ටිකක් ගැන. ඊට පස්සේ හැදෙන දේවල් ඉස්සරහට presentation එක යද්දී content එකට එකතු වෙයි. අපි ඔය කතා කරපු ටිකේ තමා මේ වීඩියෝ එක හෝ මේක කොටස් දෙකක් වෙයි සමහර විට. දෙක තුන ඇතුළත කතා කරන්නේ ওই content එකේ දැනට කතා කරපු ටික. ඉස්සරහට මේක වීඩියෝ කරගෙන යද්දී content එකට තව දේවල් එකතු වෙයි. මුලින්ම අපි introduction එකක් ගැන කතා කරනවා මෙතනදී. ඇත්තටම pharmaceutical calculations කියන්නේ pharmacist කෙනෙක්ගේ daily life එකේ එයාගේ job එක එහෙම නැත්නම් එයාගේ profession එක කරද්දී එයාට involve වෙන්න වෙන දේවල් වලට ගොඩක් උපකාරී වෙන දෙයක් තමයි calculations කියන්නේ. අපි ගන්නවා prescription එකක් අතට හම්බුනාම ඒක patient ගේ අතට යන අන්තිම පියවරේ තමයි pharmacist කෙනෙක් involve වෙලා ඉන්නේ. එයාගෙන් වැරද්දක් වුණොත් ගොඩක් වෙලාවට ඒක patient direct බලපානවා. මොකද එතනින් එහාට ඒක check වෙන්නේ නැහැ. සමහර විට prescribing error එකක් තිබුණොත් ඒක pharmacist detect වෙනවා. pharmacist ගෙන් error එකක් ආවොත් එහෙම ගොඩාක් වෙලාවට ඒක detect වෙන්නේ නැහැ. ඒක නිසාම patient ලා අර අපි කියනවා medication error ඒක dispensing errors වෙන්නත් පුළුවන්, prescribing errors වෙන්නත් පුළුවන්. නිසා patient ලගේ safety එකට බලපාන අවස්ථා තියෙනවා. ඊළඟ point එකේදී අපි කතා කරමු ඇත්තටම
මේ ෆාමසිටිකල් කැල්කියුලේෂන්ස් කියන එක ෆාමසි කියන විෂය ක්ෂේත්‍රයේ කොච්චර දුරට විහිදිලා තියෙනවද කියන එක ගැන මොන ශ්‍රේෂ්ඨවලද විහිදිලා තියෙන්නේ කියලා. මුලින්ම ෆාමසිටිකල් කැල්කියුලේෂන්ස් ඉන්වෝල්ව් වෙලා තියෙනවා chemical and physical properties of pharmaceutical ingredient. අපි දන්නවා අපිට ඖෂධයක් නිමි භාණ්ඩයක් එහෙම නැත්නම් අපි කියන ප්‍රොඩක්ට් එකක් විදිහට එන්න කලින් මේවා raw materials විදිහට එහෙම නැත්නම් ingredients විදිහට තියෙන්නේ. මේවා formulations කරන්න calculations කරන්න වෙනවා. මේවා කොච්චර දුරට impurities තියෙනවද, API එක කොච්චර තියෙනවද, ඒ වගේ ඒවට සහ chemical physical properties කොච්චර weight එකක් තියෙනවද, pH එකේ කොච්චර විතර මේ වගේ හැම දෙයකදීම calculations කියන එක involve වෙනවා. ඊට පස්සේ pharmacokinetic අපි කියනවා ADME process කියලා. pharmacokinetic කියලා අපි කියන්නේ drug එකෙන් body එකට body එකෙන් drug එකට current එකට තමයි අපි pharmacokinetic කියලා කියන්නේ. ඒ වගේම ඒකේ opposite එක තමයි pharmacodynamic කියලා කියන්නේ. ඒක තමයි drug එක body එකට කරන දේ ගැන එතනදි කතා කරන්නේ. මේ pharmacokinetic වල ගොඩක් ඔය drug එක body එකෙන් clearance වෙන්නේ කොහොමද? ඒ වගේ තැන් වලදී calculations involve වෙනවා. සහ තව ගොඩක් calculations involve වෙනවා pharmacokinetic කියන ADME අපි කියන absorption ADME කියලා කියනවා. Absorption, distribution, metabolism and excretion of drug කියන process එකටම තමයි අපි pharmacokinetic කියලා කියන්නේ. මේ process එකේ විවිධ තැන් වල calculations involve වෙනවා. ඊට පස්සේ අපි දන්නවා statistical data. ඒ කියන්නේ pharmacy field එකේ සහ manufacturing field එකේ හෝ වේවා community pharmacy practice එකේ හෝ වේවා statistical data maintain වෙනවා. ඒ තැන් වලදී calculations involve වෙනවා. ඒ වගේම pharmaceutical product development and formulation අපි දන්නවා අපිට ආයුර්වේදික් medicines වල වගේ ඖෂධයක් අර raw තත්ත්වයෙන් එහෙම නැත්නම් අපි කියනවා මේ අර අපේ වචනෙන් කිව්වා අමුවෙන් use කරන්නේ නැහැ western medicine වලදී. API එක dosage form එකකට formulations කරලා ඒ වගේ procedure එකක් තියෙනවා. මේකෙදී pre-formulation සහ formulations කියන පියවරවලදී industrial pharmacy field එකේ involved වෙලා ඉන්න pharmacistලා calculations කරන්න ඕන formulations එකට. එතනදී calculations involved වෙනවා. ඊට පස්සේ prescription and medication orders. ඒ කියන්නේ මේ අපි ඉන්න field එක community pharmacy practice එක හරි hospital pharmacy practice එක හරි involved වෙන තැන තමයි prescription and medication orders කියන්නේ. අපි ගොඩක් වෙලාවට deal කරන්නේ prescription වල. අපි දන්නවා drugs prescribe කරනකොට prescribersලා abbreviations use කරනවා, විවිධ සංකේත use කරනවා. උදාහරණයක් විදිහට ගියොත් milligram use කරනවා, microgram use කරනවා, milliliter use කරනවා. සමහර අය teaspoon full use කරනවා. ඒ වගේ මේවේ අර්ථය මොකක්ද කියන එක ගැන ඔයාට අදහසක් ගන්න calculations ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඊට පස්සේ එකේ තියෙනවා pharmacoeconomics වලදීත් calculations involved වෙනවා. එතනදී patient ගේ ලැබෙන benefit එක සහ එයාට යන cost එක අතර කොහොමද සම්බන්ධතාවයක් තියෙන්නේ කියන එක ගැන pharmacoeconomics වලදී calculations සහ statistical පැත්තට එහෙම involved වෙන calculations තියෙනවා. ඊළඟ point එක ගැන අපි කතා කරොත් prescription call කරනවා දැනට ඒ කියන්නේ industrial pharmacy
පැත්තෙන් මැනුෆැක්චර් වෙලා ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් විදිහට එන ප්‍රොඩක්ට් වලට වගේම ඉන්ඩස්ට්‍රියල් මට්ටමින් ෆිනිෂ් ප්‍රොඩක්ට් විදිහට නැති ඒවටත් ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියනවා. එහෙම අවස්ථාවලදී එක්කෝ ලියලා තියෙන ඩෝසස් ගාන සහ ඒක යන්නේ කොහොමද කියන එක කැල්කියුලේට් කරලා අපිට පේෂන්ට් නියමිත ඩෝසස් ගාන අදාළ නිෂ්පාදනයෙන් නිකුත් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපිට අදාළ මෙඩිසින් එක හරි ප්‍රෙපරේෂන්ස් එක හරි හදලා පේෂන්ට් ඩිස්පෙන්ස් කරන්න වෙන අවස්ථා එනවා. දැනට දශක 3-4කට කලින් ගොඩාක් වෙලාවට ෆාමසිස්ලා ඉන්නෝල් වෙලා හිටියේ ෆාමසිටිකල් එක්ස්ටන්පොරොනිස් පැත්තට. ඒ කියන්නේ එතනදී කැල්කියුලේෂන්ස් කියන එක ගොඩාක් දුරට ඉන්නෝල් වෙලා තිබුණා. දැන් මේ අපි ඉන්න කාලෙට එනකොට ගොඩාක් දුරට එක්ස්ටන්පොරොනිස් ප්‍රෙපරේෂන්ස් කියනවා අඩු වීගෙන යන්නේ. බොහෝම 14ක් විතරයි තාමත් ප්‍රෙස්ක්‍රයිබර්ස්ලා ලියන්නේ ඔය ස්කින් ප්‍රෙපරේෂන්ස් වගේ ගොඩාක් 14ක් විතර වගේ තමයි එක්ස්ටන්පොරොනිස් ප්‍රෙපරේෂන්ස් මේ වර්තමානයේ වෙනකොට යන්නේ. හැබැයි මීට දශක 3-4කට කලින් ගොඩක් ඒවා ෆාමසිස්ට් හදලා තමයි ඩිස්පෙන්ස් කරන්න උනේ. ඒ තැන්වලදී ෆාමසිස්ට් කැල්කියුලේෂන්ස් කියන එක ගැන හොඳ අදහසක් තියෙන්න අත්‍යවශ්‍ය වුණා. අපි ඊළඟ පොයින්ට් එකට යමු. ඊළඟ පොයින්ට් එකේ කියන්නේ ෆාමසිස් කමියුනිටි ෆාමසි ප්‍රැක්ටිස් එකේ හිටියත් ඉන්ඩස්ට්‍රියල් ෆාමසි ප්‍රැක්ටිස් එකේ හිටියත් එයාට ෆාමසිටිකල් කැල්කියුලේෂන්ස් කියන එක ඉන්නෝල් වෙන්න වෙනවා. ස්ටෑන්ඩඩ් ක්වොලිටි සර්විස් එකක් එයාගේ පේෂන්ට් හරි එයා අපි හිතමු ඉන්ඩස්ට්‍රියල් ෆාමසි පැත්තේ වැඩ කරන කෙනෙක් නම් එයාගේ ඩ්‍රග් කම්පැනි එකට හරි ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකක් ඇචීව් කරලා දෙන්න කැල්කියුලේෂන්ස් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ පොයින්ට් එකේ අපිට තියෙන්නේ මෙතන තියෙන ෆාමසිටිකල් කැල්කියුලේෂන් කියන එක ඩිෆයින් කරලා තියෙන්නේ. අපි ෆාමසිටිකල් කැල්කියුලේෂන්ස් කියන එක ඩිෆයින් කරනවා. ෆාමසිටිකල් කැල්කියුලේෂන්ස් is the area of study that applies the basic principles of mathematics to the preparation and efficacious use of pharmaceutical preparations. අපි කියන calculations තමයි මේක ස්ටඩි එකක් apply කරන basic mathematical principles preparation සහ efficacious pharmaceutical preparations වලදී. ඊළඟ පොයින්ට් එකේ අපිට තියෙනවා මේ ඔක්කොම අපි මේ කියපු කරුණු ටික ඔක්කොම සංක්ෂිප්ත කරලා ගත්තොත් එහෙම ෆාමසිස්ට් කෙනෙකුට කැල්කියුලේෂන්ස් වලින් තියෙන වැදගත්කම තමයි පේෂන්ට් අන්තිමට ලැබෙන හෙල්ත් අවුට්කම් එක හා එයාගේ සේෆ්ටි එක එන්ෂුවර් කරන එක තමයි මේ හැම එකකම අන්තිම දේ. එතන තමයි ඔයාගේ රෝල් එකේ ෆාමසිස්ට් කෙනෙක් විදිහට තියෙන හොඳම දේ. මොකද ඔයා තමයි ඩිරෙක්ට් පේෂන්ට්ගේ සේෆ්ටි එකට සහ හෙල්ත් අවුට්කම් එකට වැඩ කරන්නේ. මේ දැන් කියපු කරුණු ඔක්කොටම මම එක සරල උදාහරණයක් කියලා පැහැදිලි කරන්නම්. අපි දන්නවා වර්ෆරින් කියලා ඩ්‍රග් එකක් තියෙනවානේ. අපි කියනවා විටමින් K ඇන්ටගොනිස්ට් එකක් කියලා. ඕරල් ඇන්ටිකොගියුලන්ට් එකක්. අපි හිතමු මේකේ 4.5 මිලිග්‍රෑම් once a daily patient කෙනෙකුට prescribe කරලා එනවා. අපි හිතමු atrial fibrillations වගේ තියෙන patient කෙනෙකුට prescribe වෙලා එනවා. එතකොට අපිට අදහසක් තියෙන්න ඕන අපි කොහොමද මේක dispense කරන්න කියලා. අපිට අදහසක් තියෙන්න ඕනේ අපේ ෆාමසි එකේ available strengths මොනවද warfarin වල කියලා. සාමාන්‍යයෙන් warfarin
ලංකාව ඇතුළේ එන ස්ට්‍රෙන්ත්ස් ගැන කතා කරනවා නම් අපිට 0.5 වෙනවා මිලිග්‍රෑම් 1 මිලිග්‍රෑම් වෙනවා 3 මිලිග්‍රෑම් වෙනවා ඒ වගේම අපිට 5 මිලිග්‍රෑම් වෙනවා මේවා අඳුර ගන්න පහසු වෙන්න සමහරවිට කලර් කෝඩ්ස් යූස් කරනවා ඉන්ටර්නැෂනල් යූස් කරන කලර් කෝඩ්ස් තියෙනවා මේ වර්තමානයේ වෙනකොට අපේ NMR එකේ රෙගියුලේෂන්ස් ගෙනල්ලා තියෙනවා කලර් කෝඩ් එක ෆලෝ කරන්න කියලා දැනට SPMC එකෙන් ඒ කලර් කෝඩ් එක මේ ෆලෝ කරනවා ඉස්සරහට එන ලංකාව ඇතුළට එන මැනුෆැක්චරර්ලාටත් ඒ රෙගියුලේෂන්ස් අනුව ඒ කලර් කෝඩ් එක ෆලෝ කරන්න වෙයි ඒ කලර් කෝඩ් එකේ තියෙන්නේ 0.5 වලට white color එක 1 මිලිග්‍රෑම් වලට brown color එක ඒ වගේම 3 මිලිග්‍රෑම් වලට blue ඒ වගේම 5 මිලිග්‍රෑම් වලට pink color එක තමයි ඒගොල්ලෝ සජෙස්ට් කරලා තියෙන්නේ දැනට SPMC එක ඒක ෆලෝ කරනවා දැන් මම ඔය ඇඩිෂනල් යමක් එතනදි කිව්වේ අපි හිතමු දැන් අර atrial fibrillation වගේ කන්ඩිෂන් එකක් තියෙන patient කෙනෙකුට warfarin 4.5 දීලා තියෙනවා අපි දන්නවා warfarin කියන එක narrow therapeutic drug එකක් අපිට ටැබ්ලට් එකක breaking line තිබුණත් dose accurate එකක් ගන්න බැරි නිසා ටැබ්ලට් එකක් දෙකට කඩලා ඩිස්පෙන්ස් කරන එක warfarin වගේ එකකට රෙකමන්ඩ් කරන්නේ නැහැ. එතකොට අපි 4.5 හදාගන්නේ කොහොමද කියන එක ගැන අපිට අදහසක් තියෙනවා. අන්න එතනදී අපේ mathematical knowledge එක අපිට උපකාරී වෙනවා. එතකොට අපිට calculate කරන්න වෙනවා 4.5 කොහොමද හදාගන්නේ. අපිට 3 වලින් එකක් ගන්න පුළුවන් 1 වලින් එකක් ගන්න පුළුවන් ඒ වගේම 0.5 වලින් එකක් අරන් 4.5 හදා ගන්න පුළුවන්. එතකොට අපිට එතනදී තියෙන අපේ ස්කිල් එකක් අපි කොහොමද ඒක හදාගන්නේ කියන එක ගැන. එතනදී දැන් අපි හිතමු ඩෝස් එක අපිට එහෙම හදාගන්න බැරි වෙලා අපි මිස්ටේක් එකක් වෙලා හරි ගියා කියලා. සාමාන්‍යයෙන් atrial fibrillation වගේ තියෙන patient කෙනෙකුට INR එක එහෙම නැත්නම් අපි කියන international normalized ratio කියලා. ratio එක 2යි 3යි අතර maintain වෙන්න ඕන. මේක එක එක තත්ත්වවලට INR ඒ අගේ ඒ පොඩ්ඩක් එහා මෙහා යනවා. atrial fibrillation වගේ condition එකකට 2යි 3යි අතර තමයි අපි කියන්නේ. දෙකට අඩු වුණොත් අපි දන්නා atrial fibrillation වගේ condition එකක් තියෙන patient කෙනෙක්ගේ අපේ atria සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් හයියෙන් පල්ස් මෙව වෙන නිසා එයාට මේ කියන්නේ අපි කියන ට්‍රොම්බස් එහෙම නැත්නම් බ්ලඩ් ක්ලොට් හැදීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දෙකට අඩු වුණොත් INR එකේ ක්ලොට් එකක් හැදෙන්න පුළුවන්. ඒ වගේම 3ට වැඩි වුණොත් එහෙම අපි දන්නා ඕරල් ඇන්ටි කොගියලන්ට් එකකින් බ්ලීඩින් වෙන්න පුළුවන්. patient internally හරි ගොඩක් වෙලාවට externally මොකක් හරි damage එකක් වුණොත් හරි bleed වෙන්න පුළුවන්. ඒක නිසා මේ range එක පණිනවද නැද්ද කියන එක තීරණය කරන්න අපි හරියට dispense කරලා තියෙන්න ඕනේ. ඒකට අපිට mathematical skill එකක් තියෙන්න ඕන. ඒ වගේම උතනදි තව ඉන්වෝල් වෙන එකක් තියෙනවා. මේ උදාහරණයට මම කියන්න. එතනදී අපිට අපි හිතමු අපේ ෆාමසි 0.5 නැහැ කියලා. අපි දන්නේ නැහැ ඉවර වෙලාද කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? නම් එතනදී තමයි මැතමැටික්ස් කියන එක ආයේ ඔතනදී ඉන්වෝල් වෙන්නේ. හොඳ ෆාමසිස්ට් කෙනෙක් එයාගේ ස්ටොක් හරියට මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ මාසෙකට යන කන්සප්ෂන් එක කොච්චරද කියලා බලලා එයාගේ ස්ටොක් එක මේන්ටේන් කරන් තියෙනවා. මොකද warfarin වගේ ඒවා කියන්නේ essential drug කියලා අපි කියනවා. අනිවාර්යෙන් තියෙන්න ඕන drugs. ඒවායේ ප්‍රමාණවත් තරම් තොග පවත්වාගෙන යන්න ඕන ෆාමසි හොඳ ෆාමසි එකක් ඔයා රන් කරනවා. එතනදී එහෙම ඒ තොග පවත්වාගෙන යනකොටදී ඉන්වෙන්ටරි මේන්ටේන් කරන්න වෙනවා. ඒ වගේ තැන් වලදීත් ඔයාලට මැතමැටිකල් නොලෙජ් එක ඉන්වෝල් වෙනවා. මම හිතනවා ඒ උදාහරණෙත් එක්ක දල අදහසක් එන්න ඇති මොනවාද කැල්කියුලේෂන් මොනවාද ඒකේ තියෙනවාට ප්‍රායෝගිකව තියෙන වැදගත්කම කියන එක ගැන අපි
මෙතනින් එහාට ඊළඟ ස්ලයිඩ් එකේ ඉඳන් කතා කරගෙන යන්. ඇත්තටම මේ වීඩියෝ වල ෆාමසිටිකල් කැල්කියුලේෂන්ස් ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. ඔයාගේ මේ බේසික් ටික තමයි හදාගෙන යන්නේ. ඇත්තටම අපි කැල්කියුලේෂන් තාම පටන් ගත්තේ නැහැ. අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්. ඊළඟ ස්ලයිඩ් එකේ ඉඳන් අපි කතා කරනවා ෆන්ඩමෙන්ටල් ඔෆ් ෆාමසිටිකල් කැල්කියුලේෂන්. මොනවාද බේසිකලි ඉන්වෝල්ව් වෙන කන්සෙප්ට් සහ දේවල් මොනවාද ෆාමසිටිකල් කැල්කියුලේෂන්ස් වල කියන එක ගැන කතා කරන්න යනවා. අපි ඇත්තටම මෙට්‍රොලොජි කියලා කියනවා the science of measurement and weight is known as metrology. ඒ කියන්නේ metrology කියන එක define කරන්නේ එහෙමයි. ඊට පස්සේ අපි කතා කරනවා weight is a measure of gravitational force acting on body and is directly proportional to its mass. අපිට weight එක සහ marks එක කියන එක ගැන පොඩි දල අදහසක් තියෙන්න ඕනේ. ඇත්තටම අපිට ෆාමසි වල වැදගත් වෙන්නේ weight එක නෙමෙයි marks එක. අපි weight එක කියලා කැල්කියුලේට් කරන්නේ අපි දන්නවා අපි A level කරද්දි එහෙම O level කරද්දිත් ඉගෙන ගන්නවා F සමානයි m කියලා එහෙම ඉගෙන ගන්න. ඒ වගේ අපේ gravity එකත් එක්ක එන force එකට තමයි අපි weight එක කියලා කියන්නේ. marks එක කියලා කියන්නේ හැම වෙලාවෙම යම් කිසි දෙයක තියෙන පදාර්ථ ප්‍රමාණය. ඒ කියන්නේ අපි හිතමු පරමාණු හරි මොනවා හරි ඒ ප්‍රමාණය තමයි marks එක කියන්නේ. marks එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි weight එක වෙනස් වෙනවා. දැන් ඔයා එහෙම හිතුවන් කල්පනා කරන්නේ මොකද්ද මේ කියන්නේ? weight එක අපි පෘථුවියේ ඉන්න හින්දා අපිට weight එක හැම එකකම වෙනසක් නැතුව දැනෙනවා. හැබැයි මේ ඉන්න අපිම හඳට ගෙනින් අතෑරියොත් එහෙම අපේ weight එක වෙනස්. අපි හිතමු කිලෝග්‍රෑම් 90ක් විතර බර සාමාන්‍ය මිනිස්සෙක් එයාගේ weight එක ගැන හිතලා සහ marks එක ගැන අපි කම්පෙයාර් කරලා බලමු. එයා හඳට ගියාම කියනවා මගේ බර අඩුයි කියලා. ඒ අර ග්‍රැවිටි එකත් එක්ක එයාට එයාගේ බර අඩුයි කියලා කියන්න පුළුවන්. අර ග්‍රැවිටේෂනල් ෆෝර්ස් එකත් එක්ක එන බර. එතන weight එක ඒ කියන්නේ. හැබැයි එයාගේ marks එක ඇත්තටම වෙනස් වෙලාද? දැන් පෘථිවියේ ඉන්න මිනිහා හඳට ගියා කියලා හඳේදී මිනිහා වෙනස් වෙලා නැහැනේ. එයාගේ පරමාණුක සැකැස්ම අපි කියනවා organs tissues ඔය මොනවත් වෙනස් වෙලා නැහැනේ. මිනිස්සයාමයි. ඒක නිසා weight එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි marks කියන එක කොහෙදවත් වෙනස් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ marks එක කියන එක. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ පොයින්ට් එකට යමු. ඊළඟ පොයින්ට් එකේදී අපි වොලියුම් එක සහ කැපැසිටි එක ගැන කතා කරනවා. වොලියුම් එක කියලා අපි කියන්නේ ඇත්තටම මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් වස්තුවක් ස්පේස් එකේ ගන්න amount එකට තමයි අපි කියන්නේ වොලියුම් එක කියලා. ඒ වගේම අපි capacity එක කියලා කියනවා. capacity is the measure of an object's ability to hold a substance. අපි මෙහෙම ගමුකෝ. කෝපයක් තියෙනවා ඒකේ මුළු ධාරිතාව අපි හිතමු කැපැසිටි එක 500ක් කියලා. අපි ඒකට 250ක් පිරෙන්න මොන හරි වතුර හරි මොන හරි දානවා කියමු. ඒ 250 තමයි එතකොට වොලියුම් එක වෙන්නේ. හැබැයි ඒ වාදනයේට 500ක කැපැසිටි එකක් තියෙනවා. මම හිතනවා තේරෙනවා ඇති කියලා උදාහරණෙත් එක්ක. අපි ඊළඟ පොයින්ට් එකට යමු. ඇත්තටම ෆාමසි වල යූස් කරන මෙෂර්මන්ට් සිස්ටම් බේසිකලි සිස්ටම් දෙකකට වෙන් කරලා අපි කතා කරනවා. ඒකෙන් පළවෙනි සිස්ටම් එක තමයි අපි කියනවා මෙට්‍රික් සිස්ටම් එක කියලා. මේකට ඉන්ටර්නැෂනල් සිස්ටම් ඔෆ් යුනිට්ස් කියලා කියනවා. SI යුනිට්ස් කියලා කියනවා. ඊළඟ එක තමයි ඉම්පීරියල් සිස්ටම් එක කියලා අපි කියනවා. මේකේ අණු කොටස් දෙකක් විදිහට
ඇවිඩෝපොසිස් සහ ඇපෝතිකරි කියන සිස්ටම් දෙක ගැන අපි කතා කරනවා. මේවා බේසිකලි මොනවාද pharmaceutical calculations වලට involved වෙන්නේ කියන එක ගැන කතා කරනවා අපි. අපි මුලින්ම ඇවෝඩිපොසිස් සිස්ටම් එක ගැන කතා කරනවා. මේක ඇත්තටම බේසිකලි බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ මේ බ්‍රිතාන්‍ය ආශ්‍රිත රටවල් වල තමයි මුලින්ම පටන් ගත්තේ. අපි දන්නවා බ්‍රිතාන්‍ය කියන්නේ ලෝකෙ ගොඩක් රටවල් ගානක් යටත් කරගෙන හිටපු අපි ඒගොල්ලෝ ඒවට කිව්වේ කොලනීස් කියලා. කොලනීස් තිබ්බ අධිරාජ්‍ය ලංකාවත් කාලෙක එහෙම කොලනි එකක් වෙලා තිබුණා ඒගොල්ලන්ගේ. එයාලා යූස් කරපු සිස්ටම් එකක් තමයි ඇවෝඩිපොසිස්. මේකේ ඒගොල්ලෝ කියනවා 1 pound එකක් equivalent to 16 ounces කියලා තමයි ඒගොල්ලෝ මේක අර්ථ දක්වලා තියෙන්නේ. මේ එහෙම බේසිකලි අර්ථ දක්වපු ටිකක් තියෙනවා මේ සිස්ටම් දෙකටම. අපි දන්නවා ඇත්තටම මේ මිනුම් කියන ඒවා අපි හදාගත්තු සම්මතයක්. අපේ එදිනදා ජීවිතයට හරි මොනවා කියන්නේ සයන්ටිෆික් දේවල් වලට හරි පහසුවටක අපි හදාගත්ත සම්මතයන් තමයි මිනුම් කියන්නේ. අපි දන්නවා අදටත් ලංකාවේ ඉන්නවා කඩවලට ගිහිල්ලා අපි ඉල්ලන්නේ පාන් රාත්තල. අපි කවුරුත් පාන් කිලෝ මේ ග්‍රෑම් 450 ග්‍රෑම් 500ක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ කඩේකට ගිහිල්ලා. අපි තාම ඉල්ලන්නේ පොල් තෙල් භාගයක් කාලක් දෙන්න කියලා තමයි කඩේකට ගිහිල්ලා. අපි පොල් තෙල් මිලිලීටර් 250ක් දෙන්න, පොල් තෙල් මිලිලීටර් 500ක් දෙන්න කියලා ඉල්ලන්න පුරුදු වෙලා නැහැ. ඒ එතනකොට අපි දන්නවා පාන් රාත්තලක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. අපිට ඒක සම්මතයක් තියෙනවා. පොල් තෙල් කාලක් කිව්වහම අර කාලේ අරක්කු බෝතලයකින් එකක් කියලා අපිට සම්මතයක් තියෙනවා. අපි දන්නවා. යන්නේ ඒ වගේ සම්මත ටිකක් තමයි මේ හැම සිස්ටම් එකකම තියෙන්නේ. ඊට පස්සේ මේ අපෝතිකරි සිස්ටම් එකට එනකොට මේකට ටෝරි සිස්ටම් එක කියලා කියනවා. මේකෙදි බේසිකලි යූස් කරන්නේ ග්‍රෑන්ස් ඇන්ඩ් මිනිම් තමයි බේසිකලි මෙෂර්මන්ට් වලට යූස් කරන්නේ. ඊට පස්සේ කියන අපි they are still seen in pharmacy calculations today and other units can be seen in the apothecary system of gram ounces and pound. මේ උඩ කියපු grams සහ මිනිම් වලට අමතරව grams ounces and pound use වෙනවා මේ apothecary කියන සිස්ටම් එකේ. මේවා වර්තමානය වෙනකොට SI යුනිට් එක්ක රීප්ලේස් වෙලා තිබුණත් තාමත් pharmaceutical calculations වල මේ සිස්ටම් ඉන්වෝල්ව් වෙනවා. මොකද තාමත් පරණ physicians ලා ඉන්නවා මේ සිස්ටම් වල තියෙන සමහර මේ මිනුම් යූස් කරන අය මඩ සහ අර පරණ පතපොත කියවනකොට ෆාමසි ස්ටුඩන්ට්ලට මේවා ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕන නිසා තාම මේ කැල්කියුලේෂන්ස් මේ සිස්ටම් යොදාගෙන කරගෙන යනවා. ඊළඟ පොයින්ට් එකේ තියෙන්නේ අපේ මෙට්‍රික් සිස්ටම් එක ගැන. අපි කියන the most common system is metric. බහුලවම භාවිතා වෙන වර්තමානයේ වෙනකොට සිස්ටම් එක තමයි මෙට්‍රික් සිස්ටම් එක. මේකේ බේසික් යුනිට් විදියට යූස් කරන්නේ මීටර්, ග්‍රෑම් සහ ලීටර් කියන එක. ඇත්තටම මෙට්‍රික් සිස්ටම් එක කියන එක 18 වන ශතවර්ෂය වෙනකොට මේ ප්‍රංශය ආශ්‍රිතව තමයි ඇති වෙලා ලෝකේ
අනිත් හැමදාටම පැතිරලා යන්නේ. මොකද මේ සිස්ටම් එකේ ඒකක සහ ලියන විදිය අනිත් දෙකටම සාපේක්ෂව ලේසි. ඒක නිසා අර ලෝකේ තාක්ෂණික දියුණුව සහ විද්‍යාත්මක දියුණුව එක්ක මිනිස්සුන්ට දැනුම බෙදා ගන්න අවශ්‍යතාවය ආවා. එතකොට ලෝකෙ හැමෝම පොදු ඒකක යූස් කරන එක ගැන සාකච්ඡාවක් ආවා. එහෙම සම්මත වෙච්ච සිස්ටම් එකක් තමයි අපි කියනවා මෙට්‍රික් සිස්ටම් එක. එහෙම නැත්නම් XI යුනිට් සිස්ටම් එක කියලා. මේක තමයි ගොඩක් වෙලාවට දැනට ලෝකයේ බහුලවම භාවිතා වෙන සිස්ටම් එක. ෆාමසි සහ අනිත් හෙල්ත් ප්‍රොෆෙෂන්ස් ගත්තාම මේ ඉන්ටර්නැෂනල් සිස්ටම් ඔෆ් යුනිට් කියන එක තමයි කොමන්ලි යූස් කරන්න පටන් ගත්තේ. හැබැයි අද වෙනකොටත් මේක ලෝකේ සමහර රටවල් වලින් ෆුලි රීප්ලේස් වෙලා නැහැ. තාමත් සමහර රටවල් මේ ෆරණ ඉම්පීරියල් සිස්ටම් එකේ තියෙන යුනිට්ස් යූස් කරනවා සමහර දේවල් වලදී. මේ ස්ලයිඩ් එකේ දේවල් ටික පැහැදිලි කියලා හිතනවා මම. ඊළඟ ස්ලයිඩ් එකට යනවා. අපි මෙතනදී කතා කරනවා ඇවෝඩිෆෝසිස් සහ අපෝතිකරි සහ මෙට්‍රික් සිස්ටම් අතර තියෙන සම්බන්ධතා. මේවා එකකින් අනිත් එකට කොහොමද ඒකක පරිවර්තනය කරගන්නේ, ඒ වගේ පොඩි මේවා අතර තියෙන සම්බන්ධතාවය ගැන පොඩි දල අදහසක් මෙතනදී අපි ගන්නවා. අපි ග්‍රෑන් කියලා කියනවා. මේක GR වලින් තමයි ඇබ්‍රිවේෂන් එකක් විදිහට අපි යූස් කරන්නේ. මේක රිප්‍රසන්ට් කරනවා සේම් එකම මේ වෙයිට් එක. එහෙම නැත්නම් අපි බර කියලා කියනවා. අවෝඩිපෝසිස් සහ අපෝතිකර කියන සිස්ටම් දෙකේම මේ ග්‍රෑන් කියන එක යූස් වෙනවා සේම් වෙයිට් එකෙන්. ඊළඟ පොයින්ට් එකේ අපි කතා කරනවා මේ අපෝතිකර කියන සිස්ටම් එක ට්‍රැඩිෂනල් සිස්ටම් එකක්. ෆාමසි වල ගොඩාක් වෙලාට මම අර කිව්වේ ගොඩක් පරණ පොත්වල සහ පරණ ෆිසිෂියන්ස්ලා ලියන ප්‍රෙස්ක්‍රිප්ෂන් වල මේ අපෝතිකර කියන සිස්ටම් එක යූස් වෙන්නේ. ඊට පස්සේ අවෝඩිපෝසිස් කියන සිස්ටම් එක අපේ වෙළඳාම සම්බන්ධව යෙදනකොට බහුලව භාවිතා වෙනවා. තාම සමහර ද්‍රව්‍ය අවුන්ස් වලින් විකුණනවා, ෆවුන්ඩ් වලින් විකුණනවා. ඒ වගේ වෙළඳාම හා සම්බන්ධව කටයුතු වලදී ගොඩක් වෙලාවට මේ අවෝඩිපෝසිස් කියන සිස්ටම් එක ඉන්වෝල් වෙනවා. අපිට ෆාමසි වල බහුලවම භාවිතා කර SI යුනිට්ස් ගොඩක් තියෙනවා. ඒවට එක එක අර්ථ දක්වීම් තියෙනවා, අර්ථ දක්වලා තියෙනවා, ඒකක වලට වෙන වෙනම සංකේත තියෙනවා. ඒවා ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒකට ෆාමසි වල මේන්ලි කතා කරන SI යුනිට් දෙක තමයි එකක් ග්‍රෑම් වෙයිට් එකට සහ ලීටර් වොලියුම් එකට. මේ ග්‍රෑම් සහ ග්‍රෑන් කියන එක පටල ගන්න එපා. ග්‍රෑම් එන්නේ SI යුනිට් වල වෙයිට් එකට, ග්‍රෑන් එන්නේ අවෝඩිපෝසිස් සහ අපෝතිකර කියන සිස්ටම් වල වෙයිට් එකට. ඊළඟට අපි මෙතන ඊළඟ පොයින්ට් එකේදී කතා කරනවා ලීටර් එකක් කියන එක කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ කියන එක. The liter is based on the volume of 1000 cubic centimeters. අපි cubic centimeters කියන එක cc කියලා abbreviate කරනවා of water කියලා. ඒක තමයි මේකේ definitions එක. අපි දැන් ෆාමසි වල අපිට cubic centimeter කියන එක සමහර calculations වල යෙදෙනවා. මේ cubic centimeter කියන එකක් 1 milliliter වලට equal වෙනවා. එහෙනම් 1000 ml කියන්නේ 1 liter කියන එක. ඊට පස්සේ අපි gram වල අර්ථ දක්වීම ගන්නවා. gram එක අර්ථ දක්වන්නේ 1 gram is based on the weight of 1 cubic centimeter of
distillate water at 4 Celsius කියලා තමයි අර්ථ දක්වන්නේ. සෙල්සියස් 4 තියෙන distillate water වල cubic centimeter එක weight එක තමයි ග්‍රෑම් එක කියලා කියන්නේ. ඊළඟ පොයින්ට් එකේදී අපි කතා කරනවා මේ knowledge එක pharmacist කෙනෙකුට මේ units අතර තියෙන සම්බන්ධය එකකින් අනිකට කොහොමද පරිවර්තනය කරගන්නේ කියන එක pharmacist කෙනෙකුට එදිනදා වැඩ කරද්දි සහ ඔයාට ස්ටුඩන්ට් ෆාමසිස්ට් කෙනෙක් විදිහට ඉගෙන ගන්න කටයුතු වලදී ගොඩක් වැදගත් වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මෙතනදී මම අර ඉස්සෙල්ලා කතා කරපු අපෝතිකරි කියන සිස්ටම් එකේ එන ඒකක සහ ඒවා මෙට්‍රික් සිස්ටම් එකට කොහොමද ඉන්වෝල්ව් වෙන්නේ කියන එක ගැන අපි කතා කරනවා. අපි මුලින්ම කතා කරනවා 1 මිනිම් එකක් කියන්නේ මොකක්ද කියලා. 1 මිනිම් එකක් කියන එක ඇබ්‍රිවියේට් කරන්නේ මේ අකුරෙන්. මම කලින් කිව්වේ මේ අපෝතිකරි සහ ඇවුඩපෝසිස් කියන සිස්ටම් දෙක භාවිතයෙන් අයින් වෙන්න ගොඩක් වෙලාවට හේතුව මේ සංකේත සහ මේවා භාවිතාවට තිබෙන අපහසුව. ඔයාලට මේක බලනකොට තේරෙනවා මේ අකුරු වල පොඩ්ඩක් අවුල්ලා කියන්නේ. මිනිම් කියන එක මෙහෙමයි ඇබ්‍රිවියේට් කරන්නේ. ඊට පස්සේ මේක මිනිම් එකක් කියන එක මෙට්‍රික් සිස්ටම් එකේදී 0.06 ml වලට තමයි equal වෙන්නේ. ඒ කියන්නේ මිලිලීටර් 0.06ට තමයි සමාන වෙන්නේ මිනිම් එකක් කියන එක. ඊට පස්සේ මෙට්‍රික් සිස්ටම් එකේ 1 ml එකක් කියන එක 16.23 මිනිම් වලට තමයි සමාන වෙන්නේ. 1 ග්‍රෑම් එකක් ඇබ්‍රිවියේට් කරන්න මේ අකුරෙන්. මේක ආසන්න වශයෙන් මිලිලීටර් 4ක් වෙනවා. හරියටම කියනවා 3.69 මිලිලීටර් කියලා කියනවා. මේක ඒ වගේම මෙතනදි කියනවා 1 ටීස්පූන්ෆුල් වලට සමානයි කියලා. අපි දන්නවා ටීස්පූන්ෆුල් එකක් කියන්නේ 5 ml කියලා. හැබැයි මේවා ආසන්න වශයෙන් එක්සැක්ට්ලි නෙමෙයි. සමහර වෙලාව MCQ වල එහෙම මේ ආසන්න ඒවා දාලා තමයි උත්තර අරන් තියෙන්නේ. එක්සැක්ට්ලි ගාන දාලා නෙමෙයි. ඒක නිසා මේ ආසන්න ඒවා මතක තියාගන්න එක වැදගත් වෙනවා. ඊට පස්සේ 8 ග්‍රෑම් එක 8 ග්‍රෑම්ස් ඇබ්‍රිවියේට් කරන්න මෙහෙම. මේක equal වෙනවා 1 ounce වලට. ආසන්න වශයෙන් 1 ounce එකක් කියන්නේ එහෙනම් 29.57 මිලිලීටර්. ඒක ආසන්න වශයෙන් 30ක් කියලා සලකනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ මෙතන 8 ග්‍රෑම් හරි එහෙම නැත්නම් 1 ounce හරි කියන එක 29.57 එහෙම නැත්නම් 30 මිලිලීටර් වලට සමාන වෙනවා කියන එක. ඊට පස්සේ මේකේ ආයෙ තියෙනවා 8 ග්‍රෑම් weight එක උඩමැන්නේ වොලියුම් එක. මේ අන්න මෙතන තව පොයින්ට් එකක් කියනවා මේ ග්‍රෑම් කියන එක වොලියුම් එකට සහ weight එකට දෙකටම යෙදෙනවා. ඒක යෙදෙන තැන අනුව තමයි තීරණය වෙන්නේ weight එකද වොලියුම් එකද කියලා. දෙකටම එකගේ එන්නේ. 8 grams 1 ounce වෙනාම මෙතන 30 gram. 30 1 ounce එකක් 30 gram. මෙතන මේ ounce කියන එකත් යොදනකොට මිලිලීටර් වලට යොදනවා නම් අපි ගොඩක් වෙලාවට කියන්නේ 1 fluid ounce කියලා කියන්නේ. හොඳේ. එතකොට 1 ounce කියලා තමයි weight එක. එහෙම නැත්නම් බරට යොදනකොට නිකම්ම අපි 1 ounce කියලා කියනවා. 1 fluid ounce කියලා කියනවා වොලියුම් එකට යොදනකොට. ඊට පස්සේ අපිට තියෙන්නේ 1 gram. මං කිව්වා ග්‍රෑම් එක මේක පටල ගන්න එපා කියලා. මේක ඇබ්‍රිවියේට් කරන්නේ GR විදියට. මේක 65යි මිලිග්‍රෑම් වලට තමයි සමාන වෙන්නේ. 1 ග්‍රෑම් එකක් 65යි මිලිග්‍රෑම්. මෙතන මේවා පොඩ්ඩක් ඔයාලට අර දෙතුන් පාරක් බලලා පොඩ්ඩක් ඔළුවට දාගෙන පොඩ්ඩක් මෙමරයිස් කරගන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ මෙතෙන්ට. පොඩ්ඩක් අර මෙතෙන්ට පොඩි ගිරව පාරක් දාගන්න වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා 15.4 grams සමාන වෙනවා 1 ග්‍රෑම් වලට. 1 ග්‍රෑම් වලට සමාන වෙන්නේ 15.4
ග්‍රෑම්. ඊට පස්සේ අපි 1 පවුන්ඩ් එක මේක IB වලින් ඇබ්‍රිවියේට් කරනවා. එතකොට 1 පවුන්ඩ් එකක් 454යි ග්‍රෑම් වෙන්නේ. 1 පවුන්ඩ් එකක් 454යි ග්‍රෑම් වෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතන පවුන්ඩ් තිබිලා මේ IB LB කියලා මොකද මේ ඇබ්‍රිවියේට් කරලා තියෙන්නේ කියලා. පවුන්ඩ් වල LB එකක් නැහැනේ කියලා. ඇත්තටම මේවා ලතින් වලින් ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ මේ ඔය LB කියන එක ලිබ්‍රා කියන එකෙන් අරන් තියෙන්නේ. මේ අවුන්ස් කියන එකේ ඇබ්‍රිවියේෂන් එක OZ ගන්නෙ. ඒක ඔන්සියා කියන එකෙන් අරන් තියෙනවා මම හිතන්නේ. ඒ වගේ අර ඒවා ගැන ලොකුවට හිතන්න එපා. මේවට එන්නේ ඇබ්‍රිවියේෂන් එක මේක කියලා පොඩ්ඩක් අර මතකයේ තියාගත්තාම ඇති. අපි ඊළඟ ඉමේජ් එකට යමු. මෙතන අපි යූස්ෆුල් ඉක්වලන්ස් ටිකක් ගැන තව කතා කරනවා. අපිට පාවුන්ස් වල එච්චර එදුනාට 1 ඉන්ච් එකක් කියන්නේ 2.54 සෙන්ටිමීටර් කියලා. මම මේ ටික ටක් ගාලා කියගෙන යනවා. එච්චර වැදගත් අංගවල නැවතිලා කියන්න. අනිත් ටික කියගෙන යන්න. 1 මීටර එකක් අපි 39.37 ඉන්ච් කියලා කියනවා. ඊට පස්සේ මම අර කිව්වේ මේ මෙන්න මෙතන මම කිව්වේ වොලියුම් එකට අවුන්ස් වෙනකොට ෆ්ලුයිඩ් අවුන්ස් කියනවා කියලා. 1 ෆ්ලුයිඩ් අවුන්ස් එකක් 29.57 මිලිලීටර්. ඊට පස්සේ මෙන්න මේක වැදගත් අපිට 1 ෆයින්ට් එකක් කියන එක මේක 16යි ෆ්ලුයිඩ් අවුන්ස් වලට සමාන වෙනවා. ඒක වගේම මිලිලීටර් වලින් කියනකොට 473 මිලිලීටර්. මෙන්න මෙතනදී ළමයි පොඩ්ඩක් අපි දන්නවා මේ ඇමරිකාවේ සුද්දයි එංගලන්තේ සුද්දයි වෙනස්නේ. මේ තියෙන ළමයි ඇමරිකාවේ සුද්දෝ ෆයින්ට් එකට කියන ගාන තමයි මේ තියෙන්නේ. එයාලා ෆයින්ට් එක කියන්නේ 473 මිලිලීටර් කියලා. ඊට පස්සේ ඔයා මේක මෙතෙන්ටම ලියා ගන්න. එංගලන්තේ සුද්දා කියන්නේ ෆයින්ට් එකට 568යි මිලිලීටර් කියලා. එතකොට ඔයාලට කවුරු හරි කොතනදී හරි මේ ෆයින්ට් එකක් කියන්නේ මොකක්ද කියලා අහලා තිබ්බොත් ඔයා ඒක අහලා තියෙන ස්පෙસિෆිකේෂන් එක අනුව තමයි උත්තරය දෙන්න ඕන. ඔයාට BP එකේ විදිහට ෆයින්ට් එකක් ඇහුවොත් එහෙම ඔයාගෙන් අහන්නේ මේ එංගලන්තේ සුද්දාගේ විදිහට. BP කියන්නේ මොකද්ද ළමයි? අපි කියන බ්‍රිටිෂ් ෆාමකෝපියා කියලා. අපිට USP කිව්වොත් යුනයිටඩ් ස්ටේට් ෆාමකෝපියා කියලා. අපි දන්නවා ෆාමකෝපියා එකක් කියන්නේ මොකද්ද කියන එක ගැන ඔයාලට දල අදහසක් තියෙනවා. එතකොට සුද්දායකේ විදිහට BP කියලා ඇහුවා ඔයා කියන්නේ 568යි කියලා. USP විදිහට ඇහුවොත් තමයි මෙතන එක 473. ඒක අහන තැන සහ අහන ස්පෙસિෆිකේෂන් එක අනුව වෙනස් වෙනවා. ඒ දෙකම මතක තියාගන්න. 568ට මෙතන පැත්තකින් ලියලා තියාගන්න. ඊට පස්සේ 1 ක්වාඩ් එක මේක 32 ෆ්ලුයිඩ් අවුන්ස් වලට සමාන වෙනවා. ඒ වගේම මිලිලීටර් වලින් 944යි මිලිලීටර් වලට සමාන වෙනවා. ඊට පස්සේ 1 ගැලොන් එකක් මම කිව්වා අර සුද්දාගේ කතාවයි ඇමරිකාවේ සුද්දාගේ එංගලන්තේ සුද්දාගේ කතාව කිව්වනේ. ඒ වගේ තමයි මෙතන 1 ගැලොන් එකට US වල එනමට යුනයිටඩ් ස්ටේට් වල කියන්නේ 3785 මිලිලීටර් කියලා. ඒ වගේම 1 ගැලොන් වලට UK එහෙම නැත්නම් යුනයිටඩ් කින්ග්ඩම් වලදී කියන්නේ 4545 මිලිලීටර් කියලා. මේවා අතර පොඩි වෙනසක් තියෙනවා. අර පයින්ට් එකේදීත් අපි ඒ කතාව කිව්වා. ඒවා පොඩ්ඩක් ඔයා මතක තියාගන්න. මේ US 1 ගැලොන් එක 128යි ෆ්ලුයිඩ් අවුන්ස් වලටත් සමාන වෙනවා. ඊට පස්සේ equivalence of weights ගැන අපි කතා කරනවා. 1 pound එකක් ඇවුඩ් ෆෝසිස් විදිහට සමාන වෙනවා 454යි ග්‍රෑම් වලට. ඊට පස්සේ 1 කිලෝග්‍රෑම් එකක් 2.2 LB එහෙම නැත්නම් පවුන්ඩ්ස් වලට සමාන. මෙන්න මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙන එකක්. මේ 1 කිලෝග්‍රෑම් 2.2 LB කියන එක.
මොකද සමහර වෙලාවට මේ පේෂන්ට්ලා බොඩි weight එක එහෙම පවුන්ඩ්ස් වලින් දීලා ඔයාට කිලෝග්‍රෑම් වලට කන්වර්ට් කරලා ඩෝස් එක කැල්කියුලේට් කරන්න එහෙම එන කැල්කියුලේෂන්ස් තියෙනවා. එතනදී 1 කිලෝග්‍රෑම් එකක් කියන්නේ 2.2 පවුන්ඩ් කියලා මතක තියාගෙන ඉන්න එක ඔයාට වැදගත් වෙනවා. අපි ඊළඟ එකට යන්. ඊට පස්සේ අපි කතා කරනවා household measures ගැන. අතරම household measures කියන්නේ මොනවද? අපි දන්නවා ගෘහාශ්‍රිතව අපි හදාගත්ත මිනුම් තියෙනවනේ සමහර දේවල්. අපි ඔය මොනවාද මේ හාල් වනිනවා මේ හුණ්ඩුවෙන් ඒ වගේ පොඩි පොඩි අපි එදිනදා ජීවිතේත් හදාගත්ත දේවල් තියෙනවා. ඒ වගේම මේ ෆාමසි වල සහ අපි කියමු ඩිස්පෙන්සින් වල ඉන්වෝල්ව් වෙන මේ හවුස්හෝල්ඩ් මෙෂර්මන්ට් කියලා එහෙම සම්මතයන් ටිකක් තියෙනවා. ඒවා පිළිබඳව අපි පොඩි දල අදහසක් ගමු මේ ස්ලයිඩ් එකේ. අපි කියනවා household system එක තමයි outpatient setting එක. එහෙම නැත්නම් අපි කියනවා අපි දන්නවා hospital එක inpatient සහ outpatient කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. අපි inpatient ලා කියලා කියන්නේ ගොඩක් වෙලාවට admit වෙලා treatment ගන්න අයට. outpatient ලා කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට ඔය OPD එකට ඇවිල්ලා බෙහෙත් අරන් යන්නේ පොඩි පොඩි ප්‍රශ්න වලට. එයාලට තමයි outpatient ලා කියන්නේ. අන්න outpatient setting එකේ ගොඩක් වෙලාවට ඉන්වෝල්ව් වෙන සිස්ටම් එකක් තමයි household system එක කියන එක. මේකෙදි the measuring equipment usually consist of common use home utensils. එදිනදා ගෘහාශ්‍රිතව පාවිච්චි කරන මේ උපකරණ වලින් තමයි මේ household system එක හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් ටීස්පූන්ෆුල් අපි කියන තේ හැන්ද කියලා, ටේබල් ස්පූන්ස් අපි කියන මේස හැන්ද කියලා. ඒ වගේ උපකරණ තමයි ඉන්වෝල්ව් වෙලා තියෙන්නේ. අපි මේ ඉමේජ් එකෙන් කතා කරමු මේ කියන household measurement metric system එකෙන් කොහොමද කියලා. අපි කියනවා 1 teaspoonful එක. එහෙම නැත්නම් එක තේ හැන්දක් මිලිලීටර් 5කට සමාන වෙනවා. ඊට පස්සේ 1 ටේබල් ස්පූන් එකක් මිලිලීටර් 15කට සමාන වෙනවා. අපි කියනවා ටේබල් ස්පූන් වලට කියනවා අපි මේස හැන්දක් කියලා 15කට සමාන වෙනවා. මෙතනත් අර ඉස්සෙල්ලා අපි කතා කරගෙන ආපු එකමයි 1 ounce එකක් 30 ml වලට සමාන වෙනවා. ඊට පස්සේ 8 ounces එහෙම නැත්නම් half pint කියන මෙතන තියෙන්නේ 240 ml සමාන වෙනවා. මේ කලින් කතා කරපියව මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒවත් එහෙම නිකන් කියාගෙන යනවා. 1 pint එකක් 16 ounces වෙනවා. ඒක 473 ml වලට සමාන වෙනවා. ආසන්න වශයෙන් මේක 480යි කියලා ගන්නවා. මං කිව්වේ අර ආසන්න සමහර MCQ වලම ආන්සර්ස් අරන් තියෙන මේ ආසන්න අගයන් වලට එක්සැක්ට් අගෙත් ඔයා දැනන් ඉන්න 473ම පයින්ට් එක හරියම අගේ මේක ආසන්න වශයෙන් 480යි කියලා කියනවා. ඊට පස්සේ 1 quart එකක් 32 ounces මේක 936 ml සමාන වෙනවා. අපි කලින් කතා කරා 1 gallon එකක් මේක 108 ounces වලට සමාන වෙනවා. 3785 ml වලට සමාන වෙනවා. 1 pound එකක් අපි කතා කරා 454 gram වලට. ඊට පස්සේ 2.2 pounds 1 මං කිව්වා මේක ගොඩක් වැදගත් කියලා. අපි කතා කරා ඒක 1 kilogram වලට සමාන වෙනවා. ඊළඟ ඉමේජ් එකේ තියෙනවා මේ කියපු එකමයි 1 teaspoonful. අපි මේක ඇබ්‍රිවේට් කරනවා TSP කියලා. prescription වල එහෙම ගොඩක් වෙලාට ඔය පරණ physician ලා ලියන ඒවා මේ විදිහට ඇබ්‍රිවේට් කරනවා teaspoonful කියන එක. ඒක ඔයාලට එතනින් වැදගත්. ඒක අපි YML කියලා කතා කරා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා වැදෙන 1 dessert spoonful එකක්
10 ml වලට සමානයි කියලා. ඊට පස්සේ 1 table spoonful එක අපි කතා කරා. මේක ඇබ්‍රිවියේට් කරන එක ගැන තමයි අපිට මෙතනදී වැදගත්. මේක ඇබ්‍රිවියේට් කරන්නේ TBS කැපිටල් විදියට තමයි ගොඩක් වෙලාවට ඇබ්‍රිවියේට් කරන්නේ. මේක 15 ml වලට සමානයි. එහෙම නැත්නම් 0.5 fluid ounces වලට සමානයි කියලා කියනවා. ඊට පස්සේ 1 wine glass full එකක් මිලිලිටර් 60යි. එහෙම නැත්නම් 2 fluid ounces වලට සමානයි කියලා කියනවා. 1 tea cup full එකක් 120යි ml. එහෙම නැත්නම් 4 fluid ounces වලට සමානයි කියලා කියනවා. 1 glass full එහෙම නැත්නම් cup full කියන එක 240 ml. එහෙම නැත්නම් 8 fluid ounces වලට සමානයි කියලා කියනවා. තව මෙතන නැති එකක් තියෙනවා ළමයි, ඒකත් ලියා ගන්න. 1 tumblerful කියන එක. මම ආයෙ කියන්නම් 1 tumblerful කියන එක මිලිලිටර් 240කට සමාන වෙනවා. ගොඩක් අය ඔය 1 tumblerful කියන එක මේ අල්ලට ගන්න පුළුවන් වතුර ගාන කියලා උගන්වනවා. මාත් එහෙම ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒක වැරදි. ඔය tumblerful කියන එක ඔය බ්‍රෝචර්ස් වගේ මේ ඩෝසේජ් ෆෝම් ඩිස්පෙන්ස් කරනකොට patient instruction ලියන්න එන්නේ මේ tumblerful වලින්. එතකොට සමහර අය කියනවා මේ අල්ලට ගන්න පුළුවන් වතුර ගන්න කියලා. නෑ, tumblerful කියලා කියන්නේ අපි දන්නවා මේ අණ්ඩ නැති කෝප්ප තියෙන්නේ. අන්නේ අණ්ඩ නැති කෝප් එකට අල්ලන ප්‍රමාණය තමයි 240යි මිලිලිටර් කියලා අපි කියන්නේ. ඕක වැරදියට ගොඩක් අය උගන්වනවා. අපිට ඉස්සරහා ස්ලයිඩ් එකේදී ඉමේජ් එකක් මම දාලා තියෙනවා, ඒක බලමු. මේ අල්ලට ගන්න පුළුවන් ගාන නෙමෙයි, අල්ලට මිලිලිටර් 240ක් ගන්න පුළුවන් නම් ඒක පුදුමයක් ළමයි. එහෙමනම් අටපට්ටමට කියන්න ඕනේ. අල්ලට 240 මිලිලිටර් ගන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා. මේ එතන වැරදි මාත් ඉගෙනගෙන තියෙනවා. එහෙම ඒකට නෑ, සමහර පොත් කියනකොට හම්බ වෙනවා ඔක. මේ හරි විදිහ අණ්ඩ නැති කෝප් එකට අල්ලන ප්‍රමාණය. ඊට පස්සේ අර ඇබ්‍රිවියේෂන්ස් වලින්මයි මෙතන තියෙන්නේ. මෙතන teaspoonful 1 tablespoonful වලට සමානයි. 2 tablespoonful 1 fluid ounce වලට සමානයි. 8 fluid ounce 1 cup වලට සමානයි. 2 cup එකක් 1 pint එකක්, 2 pint එකක් 1 quart එකක්, 4 quart 1 gallon. මේ වගේ පොඩ්ඩක් අර බලලා ඔයා පොඩ්ඩක් මෙමරයිස් කරගන්න. නැතුව වෙන විකල්පයක් නෑ මෙතන. අර ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන ටිකක් අර ප්‍රැක්ටිස් ක්වෙස්චන්ස් ටිකක් කරනකොට ඔක හරියනවා. මේක බලලා ඉවරලා ඔයා පොඩි ප්‍රැක්ටිස් ක්වෙස්චන් ටිකක් කරන්න. මම මේ ප්‍රසන්ටේෂන් එකේ මම ඉස්සරහට ටිකක් දාලා තියෙනවා, ඒ ටිකක් කරන්න. ඊළඟ ස්ලයිඩ් එකට යන්න අපි. මෙතන මම පොඩි ෂෝට් විදිහට මෙන්න මේ අර මම ඉස්සෙල්ලා ඔයාලට මේ වීඩියෝ channel එකේ දාන කාලේ කිව්වේ මේ ඔයාගේ අර mind maps ඒ වගේම මේ මතක තියාගන්න ප්‍රතික්‍රම හදාගන්න කියලා. නිනොමික්ස් අරාමියෝ මෙන්න මේක ඔයාලට mind map එකක් විදිහට ඔයාගේ අර බිත්තිය හරි වහලේ හරි කොහේ හරි ගහගන්න පුළුවන් මෙන්න මේක. සහ ඊළඟට මේ දාලා තියෙන images 3 සහ මේක මේ ටිකේ තියෙන්නේ අර මම මෙච්චර වෙලා පැහැදිලි කරන් ආව ටික සංක්ෂිප්ත විදිහට තමයි මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ. මේක ඔයා නිතර පේන තැනකට පොඩ්ඩක් ගහලා තියාගන්න. ඔයාලට මේක නිතර පේනකොට අර මං කියන ළමයි අපේ මේ බ්‍රේන් එක මතක තියාගන්නේ මේ වචන විදිහටවත් ඇහෙන ශබ්ද විදිහටවත් නෙමෙයි. මේක මතක තියාගන්නේ ඉමේජස් විදිහට. බ්‍රේන් එක මතක තියාගන්න. ඒකට ඔයා නිතර දකින්නකොට මතකයට යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා මේක නිතර පේන තැනකට හොඳට ගහලා ඔයා ටිකක් පරිශීලනය කරනකොට නිකම්ම වාගේ ඔළුවට මේ ටික යයි. මම මේක දලව ටක් ගාලා කියාගෙන යන්නම්. අපිට මේ ඉස්සරහට මේ SI යුනිට් වල කොහොමද මේ අතර යුනිට් මේ කන්වර්ෂන් එක එහෙම නැත්නම් මේ ඒකක පරිවර්තනය කරන්න කියලා මේ කතා කරනවා. මෙතන
මේ වාට මතක තියාගන්න ලේසි එකට දාලා තියෙන හින්දා මම ඒ ටිකත් එහෙම කියාගෙන යන්න. මෙට්‍රික් සිස්ටම් එකේ ලික්විඩ් මනිනවා 1 ලීටර් එකක් 10 ඩෙසිලීටර් කියලා කියනවා අපි. මේකම 1000 මිලිලීටර් කියලාත් කියනවා. ඊට පස්සේ 1 ඩෙසිලීටර් එකක් 0.1 ලීටර් කියලා කියනවා. ඒ වගේ 100 ml කියලාත් කියනවා. 1 මිලිලීටර් එකක් 0.01 ලීටර් කියලාත් කියනවා. මේක 0.01 ඩෙසිලීටර් වලටත් සමාන වෙනවා. සොලිඩ් ඒ කියන්නේ මේ වර දේවල් මනින මෙට්‍රික් සිස්ටම් එකේ මේ විදිහට 1 කිලෝග්‍රෑම් එකක් 1000 ග්‍රෑම් වලට සමානයි. 1 ග්‍රෑම් එකක් 0.01 කිලෝග්‍රෑම් වලට සමානයි. ඒ වගේම 1000 මිලිග්‍රෑම් වලට සමානයි. ඊළඟට තියෙනවා 1 මිලිග්‍රෑම් එකක් 0.01 ග්‍රෑම් වලට සමානයි. ඒ වගේම මේක 1000 මයික්‍රෝග්‍රෑම් වලට සමානයි. ඊට පස්සේ 1 මයික්‍රෝග්‍රෑම් කියන එක 0.01 මිලිග්‍රෑම් කියලා කියනවා. ඊට පස්සේ අවෝඩිපෝසිස් සිස්ටම් එකේදී අපි 1 පවුන්ඩ් එකක් 16 ounce කියලා කියනවා. 1 ounce එකක් 437.5 ග්‍රෑම් කියලා කියනවා. මෙතන ග්‍රෑම් නෙමෙයි ග්‍රෑම් 1 ග්‍රෑම් එකක් 64.8 මිලිග්‍රෑම් කියලා කියනවා. මේක ග්‍රෑම් වලට කන්වර්ට් කරලා 0.648 ග්‍රෑම් කියලා කියනවා. ඊට පස්සේ අපෝතිකරි සිස්ටම් එකට යනවා නම් අපි 1 ගැලන් එකක් 4 quart වෙනවා. 1 quart එකක් 2 pint වෙනවා. 1 pint එකක් 16 fluid ounce වෙනවා. 1 fluid ounce එකක් 8 fluid මේ dr කියන එක gram fluid gram කියනවා. sorry ඊට පස්සේ household measurement වල 1 teaspoonful එකක් මිලිලීටර් 5යි 1 tablespoonful එකක් 3 teaspoonful එහෙම නැත්නම් 15 ml වෙනවා. 1 cup එකක් 8 fluid ounce වලට සමාන වෙනවා. මෙන්න මේක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. සමහර වෙලාවට මේ උෂ්ණත්වය අතර ඒකක පරිවර්තනය කරගන්න වෙනවා. මේ විභාග ප්‍රශ්න වලදී වගේම ඔයාලට එදිනදා ජීවිතයේදීත් මේක හරි වැදගත් වෙනවා. සෙල්සියස් වලින් කොහොමද ෆැරන්හයිට් වලට දාගන්නේ, ෆැරන්හයිට් වලින් කොහොමද සෙල්සියස් වලට දාගන්නේ කියන එක. අපි කියනවා 9 වරක් සෙල්සියස් අංශක අගය සමානයි 5 වරක් ෆැරන්හයිට් අංශක අගය අඩු කිරීම 160 කියලා. මම ආයේ කියනවා 9 වරක් සෙල්සියස් කියලා මෙතන දාලා තියෙන සෙල්සියස් අංශක අගය සමානයි 5 වරක් ෆැරන්හයිට් අංශක අගයේ 180ක් අඩු කරාම අපි හිතමු මේකේ වාට හොයන්න ඕන සෙල්සියස් අංශක ගාන කියලා. එතකොට 9යි සෙල්සියස් අංශක ගාන අපි දන්නේ 100ක එහෙම තියෙනවා. හරිද? මොන සමානයි 5 වරයි මොකක් හරි ෆැරන්හයිට් ගානක් දීලා තියෙනවා කියමුකෝ අපි 100යි කියලා හිතමු. අපි එතකොට මේ F වෙනුවට 100 ආදේශ කරනවා. එතකොට මෙතන වරක් 100 නම් 500. 500න් 160ක් අඩු කරලා 9න් බෙදපුවම ඔන්න සෙල්සියස් ගාන එනවා. හරි ලේසි ඒක මතක තියාගත්තා. ඊට පස්සේ මෙතනක් තියෙන්නේ 1 ලීටර් එකක් 33.8යි fluid ounce වලට සමානයි කියලා තියෙනවා. ඊට පස්සේ 1 pint එකක් අර ඉස්සෙල්ලා කියපු කතා ටික මේ ළමයි මේ ටික මම ටක් ගාලා කියාගෙන යනවා. 1 fluid ounce එකක් මේ ගාන. මෙතන අලුතින් දෙයක් නෑ. ඔක්කොම අර කියපු ටිකමයි තියෙන්නේ. මේක කාලය අපරාධින්ද මම හැබැයි මේ ස්ලයිඩ් එක තමයි ඔයාගේ අර මේ එදිනදා ඉතර පරිශීලනයට තියෙන්න ඕනේ මේක. මේකෙන් ඔයාලා මතක තියාගන්න ලේසි. ඔය කියපු ටිකමයි මෙතන තියෙන්නේ. මෙතන හැබැයි තියෙන්නේ මේ මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙන ළමයි. අපි මෙතන weight එකට standard measure ග්‍රෑම් වලින් ගන්නෙ.
ඊට පස්සේ පවුන්ඩ් අවුන්ස් ග්‍රෑම් ස්කර්පල්ස් කියලා අපි කියනවා ග්‍රෑන් කියලා මෙහෙම ලියාගෙන යන්න ළමයි. ඊට පස්සේ මෙතන 1 12 96 288 576 ඒ වගේ මේක ටික පොඩ්ඩක් මෙමරයිස් කරගන්න තමයි ඔයාලට තියෙන්නේ. අර මේකම දැන් මෙතන මට පැහැදිලි කරගන්න පැහැදිලි කරන්න දෙයක් නැහැ. මෙතන මේ ඔයාලට අර නිනොමික්ස් එකක් විදියට වගේ යූස් කරන්න පුළුවන් මේ මෙමරයිස් ක්‍රමයක් තියෙන්නේ. මේක ඔයා කොලයක දුතුම් පාරක් ඇඳලා එහෙම කරලා පුරුදු වෙන්න. එතකොට මේ එක අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් ඔයාලට ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේක මේ උඩ ඉමේජ් එකේ තියෙන්නේ ඔය කියපු කතාවම තමයි. මේක ඔයාගේ අර මෙතන තියෙන්නේ ඒ වගේම concept එක. මේක ඔයාගේ memory technique එකක් විදිහට use කරන්න දාලා තියෙන්නේ. මම දැන් මේක YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරාට අපේ WhatsApp group එකට මේ presentation එකේ PDF එක දානවා. එතකොට ඔයාලට මේක note එකක් විදිහට මේ use කරන්න පුළුවන්. එතකොට මේක ඔයාලට හම්බුනාට පස්සේ ඔයා අර ඔයාගේ එදිනදා පරිශීලනයේට මේක ලොකු කරලා මේ වෙනම කොලයකට අරන් හදාගන්න. ඒකට මේක දැම්මේ. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. අපි household measuring equipment ගැන පොඩි කෙටියෙන් උඩදී කතා කරා. මෙතනදී පොඩ්ඩක් මේ යුනිට් මේ household measuring equipment වලදී වර්තමානයේ වෙනකොට තියෙන ප්‍රශ්න සහ මේකේ කොච්චර ඇත්තටම accuracy එකක් තියෙනවද කියන එක ගැන පොඩි කතාවක් අපි මෙතන මේ ස්ලයිඩ් දෙකේදී කරනවා. ඇත්තටම මම කිව්වා household එකේදී use කරන බාන්ඩ් එක මේ අපි ඉස්සෙල්ලා මේවැ වොලියුම් කිව්වා. ඒ වගේ මේ shot glass එක beer mug එකක wine glass එකකට කොච්චර දාන්න කියන එක මේ ගැන වොලියුම් එක ගැන අපිට එහෙම පොඩි අදහසක් තියෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වේ තම්බ ෆුල් කියලා. මෙන්න තම්බ කියන්නේ මෙන්න මේ වගේ එකක්. අන්න නැති කෝප්පයක්. මේ 240ක් වගේ තමයි වොලියුම් එක අල්ලන්නේ. නැත්තම් මේ අල්ලට එන ගාන නෙමෙයි. මේ එක අල්ලකට 240ක් මේ වොලියුම් එක දාන්න පුළුවන් මිනිස්සෙක් නෑනේ ළම. මේ ඊට පස්සේ මේ හැන්දි ගැන අපි කතා කරේ ටී ස්පූන් පුල් ටේබල් ස්පූන් පුල් කියලා. තමයි ඇත්තටම මේ හැන්ද කිව්වහම දැන් අපි හිතමු අපි තේ හැන්දෙන් එකක් දෙන්න කියලා පේෂන්ට් කියලා යනවා කියලා. මේ ඔන්න පේෂන්ට්ගේ ගෙදර තියෙන මෙන්න මේ ස්පූන් එකක් තමයි. එයා ඒකට දෙන්නේ. එතකොට මේ ටී ස්පූන් පුල් එකට වඩා මේකට අල්ලන ප්‍රමාණය කොච්චරද? වැඩි නේද? එහෙනම් මේ කියන household මේ measurement එච්චර accuracy නෑ. ඒ කියන්නේ මේ නිවැරදි නෑ. ඒක නිසා modern pharmacy practice එකට එනකොට මේ household equipment use කරන්න එපා කියලා තමයි අපි කියන්නේ. අපිට කියන්නේ මේ pharmacistලට මේ household equipment මේ පාවිච්චි කරන එක promote කරන්න එපා කියලා. අපි දන්නා පරණ physiciansලා ඉන්නවා තාම teaspoon full වලින් ලියන. එහෙම ලියලා ආවොත් pharmacistලට අපි advice කරන්නේ patient ගෙන් අහන්න. එයා compatible මොකක් එක්කද කියලා. teaspoon full එක්කද milliliter එක්කද කියලා. ඒක patient ගෙන් අහලා තමයි එයා compatible එක එක්ක තමයි ඔයාගේ patient instruction එක ලියන්න ඕන. අපි කියනවා අපි working experience එකෙන් දන්නවා ටිකක් ඔය වයසක අය අපි තුම ආච්චිලා හැම කියලා දරුවන්ගේ දරුවෝ අරන් එනවනේ බෙහෙත් ගන්න. ඒ ආවහම ආච්චිලාට එහෙම සාමාන්‍යයෙන් මිලිලීටර වලින් කිව්වහම තේරෙන්නේ නැහැ. එයාලට තේරෙන්නේ මේ තේ හැඳි වලින් මේ හැඳි වලින් කිව්වහම තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ. ඒ වගේම දැන් අපි ඔය දැන් ළඟදි දෙමාපිය වෙච්චි තරුණ කට්ටිය එනවනේ හොස්පිටල් වලට බෙහෙත් ගන්න. අවුරුදු 20 ගණන් 30 ගණන් වල වගේ. එයාලට මේ ටී ස්පූන් පුල් එකක් ටේබල් ස්පූන් පුල් එකක් කිව්වහම එහෙම තේරෙන්නේ නැහැ නම. ඒ මොකද්ද කියලා අහනවා කියපන්. එයාලා ෆැමිලිය මිලිලීටර් එකත් එක්ක තමයි. මේ ඒකක සහ මේ භාවිතා වෙන දේවල් ළමයි මේ
ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකට වෙනස් වෙනවා. ඒක අර මිනිස්සුන්ගේ සමාජීය සහ අධ්‍යාපනික පසුබිමත් එක්ක වෙනස් වෙන දෙයක්. ඒක නිසා අපි මොඩර්න් ෆාමසි වල ප්‍රොමෝට් කරන්න කියන්නේ මෙට්‍රික් සිස්ටම් එකේ යුනිට්ස්. ඒක නිසා අපි සිරප් පරාමය ඩිස්පෙන්ස් කරනකොට ගොඩක් වෙලාවට කියන්නේ මිලිලීටර් වලින්ම ඩිස්පෙන්ස් කරන්න කියලා. ඒක ඔයා තීරණය කරන්න ඕන පේෂන්ට්ගේ ෆීඩ්බැක් එකත් එක්ක. ඇත්තටම අපි මේ ටීස්පූන් පුල් ටේබල් ස්පූන් පුල් යූස් කරන එක රෙකමන්ඩ් කරන්නේ නෑ මොඩර්න් ෆාමසි වල. ඊළඟ ස්ලයිඩ් එකට අපි යමු. ඇත්තටම මොඩර්න් මෙෂරින් ඉක්විප්මන්ට්ස් තියෙනවා මේ අවුට් පේෂන්ට්ලට. එහෙම නැත්නම් අපි ගෙදර ඉඳන් ඖෂධ පාවිච්චි කරන පේෂන්ට්ලට යූස් කරන්න මොඩර්න් මෙෂරින් ඉක්විප්මන්ට්ස් තියෙනවා. ගොඩක් වෙලාවට අපි දන්නවා ෆාමසිටිකල් මැනුෆැක්චරින් කම්පැනිස් එයාලා සිරප් විදියට හරි සස්පෙන්ෂන් විදියට හරි ඉමල්ෂන් හරි ගොඩක් ඩෝසේජ් ෆෝම් තියෙනවා. එහෙම ලික්විඩ් ෆෝම් එකේ එන ඩෝසේජ් ෆෝම් වලට ගොඩක් වෙලාවට මේ මෙෂරින් කප්ස් කියන ඒවා ප්‍රොවයිඩ් කරනවා. එහෙමත් මැනුෆැක්චර් කෙනෙක් තමයි එවන්නේ නැත්තේ. හැබැයි මේ මෙෂරින් කප් මේවා කියන එකත් අද වෙනකොට අපි කියනවා 100% accuracy නෑ කියලා. ඒක නිසා මෙතනින් එහාට අපි තව alternative methods ගැන ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරනවා. ගොඩක් වෙලාවට modern pharmacy වල use කරනවා මේ medicine cup කියන එක. මේ ගොඩක් manufacturers එවනවා මේ medicine cups කියන ඒවා එයාලගේ product එක්ක. මේවා ගොඩක් වෙලාවට මේ ounces වලින් සහ tablespoonful සහ මිලිලීටර් කියන හැම එකකින්ම මේ කැලිබරේට් කරලා එහෙම නැත්නම් අපි කියන ක්‍රමාංකනය කරලා තියෙන මේ මෙඩිසින් කප්ස් එනවා. ඒ වගේම අපි දන්නවා ඩ්‍රොපර් කියන එක මේ සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් මනිනකොට අපිට මේ මෙසරින් කප් එකකින් ඇකියුරසි එක ගන්න බෑනේ. ඩ්‍රොපර් පොඩිම ළමයින්ට එහෙම යන ඩෝසස් වල පොඩි ප්‍රමාණය යන ඒක මනින්න මේ ඩ්‍රොපර්ස් කියන ඒවා යූස් වෙනවා. මේ කැලිබරේටඩ් ස්පූන් කියලා ඇත්තට මේ හැන්ද වගේ හදලා අර පේෂන්ට් පොවාගන්න ලේසි වෙන්න හදලා මේකේ මේ කැලිබරේට් කරලා 1 ml වලට මෙහෙම 5 එකට කරනකොට මෙහෙම කියලා හැන්දක් විදිහට හදපු ඉක්විප්මන්ට් තියෙනවා. ඊට පස්සේ මේ ඕරල් සිරින්ජ් කියන එක තමයි මොඩර්න් සහ ඇකියුරේට්ම ඉක්විප්මන්ට් එක විදිහට අපි හඳුන්වන්නේ මේ ඕරල් සිරින්ජ් කියන එක තමයි අපි මොඩර්න් ෆාමසි වලදී මේක තමයි පාවිච්චි කරන්න ප්‍රොමෝට් කරන්න කියලා කියන්නේ. ඇත්තටම මේ ලංකාවේ ගද්දී මේ ඕරල් සිරින්ජ් කියන ඒවා හැම යූස් වෙන එක එච්චර තාම මේ ප්‍රොමෝට් නැහැ. මොකද ලංකාවේ මිනිස්සු ડોක්ටර්ටත් රුපියල් 700-800ක් දීලා ෆාමසියට රුපියල් 1000-2000ක් දීලා බෙහෙත් ටික අරන් තව ගාණක් දීලා මේ ඕරල් සිරින්ජ් එකක් වගේ එකක් ගන්න මේ පොඩි මැලිකමක් දක්වනවා. ඒක නිසා ගොඩාක් වෙලාවට මේ ඕරල් සිරින්ජ් කියන එක ලංකාවේ ෆාමසි ෆීල්ඩ් එකේ ලොකුවට ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. හැබැයි මේක තමයි ඇකියුරේට්ම එක කියලා අපි කියන්නේ. මේ ඉස්සෙල්ලා අර මම කිව්වේ මැනුෆැක්චරර්ස්ලා එවනවා කියලා ප්ලාස්ටික් මෙඩිසින් කප්. මේක ගොඩක් වෙලාවට ගොඩක් ඒකක වලින් යන මිලිලීටර් වලින් තමයි ගොඩක් වෙලාවට එවන්නේ. මේ ටීස්පූන් පුල් ටේබල් ස්පූන් පුල් කියුබික් සෙන්ටිමීටර් වලිනුත් එවන අවස්ථා තියෙනවා. මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි මේක ට්‍රාන්ස්පරන්ස් නිසා ඕනිම බුද්ධිමත් අපි හිතමු සාමාන්‍ය බුද්ධිමට්ටමක් තියෙන මිනිස්සෙකුට මේකෙන් මෙෂර් කරගන්න පුළුවන්. මොකද මේක ට්‍රාන්ස්පරන්ස් මේ කැලිබරේට් කරලා තියෙන ක්‍රමාංකනය කරලා තියෙනවා කියව ගන්න ලේසි. මේක මැනගන්න සාමාන්‍යයෙන් දැනුමක් තියෙන කෙනෙකුට පුළුවන් මොනවා හරි ඩිසීස් එකක් නැත්නම් අපි හිතමු ඩවුන් සින්ඩ්‍රෝම් වගේ තියෙන කෙනෙකුට ඕකෙන් නෙමෙයි මොකෙන් අම්මන් ඉන්න බෑ. ඒ වගේ මේ මොනවා ඩිසීස් කන්ඩිෂන් එකක් නැත්නම් සාමාන්‍ය කෙනෙකුට කරගන්න පුළුවන් විදිහට තියෙන්නේ. මේ තියෙන මෙඩිසින් කප්මයි. මේ තියෙන ළමයි ඕරල් සිරින්ජ් එක. මේ ඕරල් සිරින්ජ් එකට ළමයි සමහරට මේ සිරප් එක ගන්න මේ ඇඩැප්ටර්ස් එනවා. බෝතලෙන්
සිරප් ගන්නකොට මේක ඉස්සරහ ස්ලයිඩ් එකේ තියෙනවා මම එතනදී පැහැදිලි කරන්න. මෙන්න මේක ගොඩක් යාට වැදගත්. මම හිතන ලංකාවේ ෆාමසි ෆීල්ඩ් එකේ ලොකුවට ප්‍රැක්ටිස් උනේ නැත්තම් ඔයාලට වයි වලට එහෙම ගියාම සමහර වෙලාවට මේ ඕරල් සිරින්ජ් එකක් දීලා මේකද පේෂන්ට් ඇඩ්වයිස් අහන්න පුළුවන් කොහොමද යූස් කරන්න කියලා අහන්න පුළුවන්. ඒ වගේ අහන්න පුළුවන්. මේක ඔයාලට වැදගත් නිසා මේකට දැම්මේ. මම මේකත් පැහැදිලි කරන් යන්නම්. මේ තියෙන ළමයි ඕරල් සිරින්ජ් එකක් මෙතන ගොඩාක් වෙලාවට මතක තියාගන්න ඕන දෙයක් ළමයි මේ අපි දන්නවා මේ අපි පැරන්තරල් ප්‍රොඩක්ට් වල යූස් කරන සිරින්ජ් එක නීඩල් එකත් එක්ක වෙන සිරින්ජ් එක වෙන එකක් ඕරල් සිරින්ජ් එක කියන එක වෙන එකක් මේ දැන් අපි කවදාවත් මේ නීඩල් එකත් එක්ක තියෙන සිරින්ජ් එක මේ සිරප් වලට මේ පීඩියාට්‍රික් පේෂන්ට්ලට යූස් කරන්න කියලා කවදාවත් රෙකමන්ඩ් කරන්නේ නෑ. එහෙම යූස් කරත් ඕරල් සිරින්ජ් එකක් හොයාගන්න නැති වෙලාවට යූස් කරා අපි කියන්නේ නීඩල් එක අයින් කරලා සිරින්ජ් එක විතරක් යූස් කරන්න කියලා. මොකද නීඩල් එකත් එක්ක යූස් කරොත් ඒක සමහර වෙලාවට බබාගේ ඇහැක වෙන කොහේ හරි යනලා එහෙම ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඇඩ්වයිසබල් ඕරල් සිරින්ජ් එක තමයි. ඕරල් සිරින්ජ් එක කියන්නේ එකක් මේ පැරන්තර යූස් කරන සිරින්ජ් එක තව එකක්. මේ තියෙන ළමයි සිරප් බෝතලේ මේක සමහර ඕරල් සිරින්ජ් වල කෙලින්ම මෙතන මේ කරට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම බැරි වුණොත් මේ බෝතලයට ඇඩැප්ටර් එකක් ගහලා ඒකට තමයි සිරින්ජ් එක සෙට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ඇඩැප්ටර් එක තියෙන ළමයි සිරින්ජ් එක මෙහෙම ගහපුවාම මේක අනිත් පැත්ත හරවන්න පුළුවන්. එතකොට සිරප් එක හැලෙන්නේ නැහැ. අපිට සිරින්ජ් එකට ඕන කරන ඩෝස් එක මේ ප්ලංග් එක ඇදලා මේ ඕන කරන ඩෝස් එක ගන්න පුළුවන්. අරන් ආපහු අනිත් පැත්ත හරවලා තියන්න පුළුවන්. මේ සමහර සිරින්ජ් වල ඇඩැප්ටර් එක සිරින්ජ් එකට එමනවා නැත්තම් සිරින්ජ් එකට ඇඩැප්ටර් එක වෙනම ගන්න වෙනවා. මේ තමයි ඉන්ස්ට්‍රක්ෂන් ටික ඔයා ඕරල් සිරින්ජ් එකකට පේෂන්ට් කෙනෙකුට දෙන්න ඕන. පළවෙනි පොයින්ට් එකේ තියෙනවා ඒ කියන්නේ මෙඩිසින් බොටල් එකේ ගහලා තියෙනවා නම් ෂේක් ದಿ බොටල් කියලා බෝතලේ හොලවලා දෙන්න කියලා ගහලා තියෙනවා නම් අපි පේෂන්ට් ඇඩ්වයිස් කරන්න ඕනේ බෝතලේ හොලවලා තමා මුලින්ම පටන් ගන්න කියලා. ඊට පස්සේ බෝතලේ මූඩිය ගලවලා සිරින්ජ් එකේ ඇඩැප්ටර් එක ඕල්රෙඩි තියෙනවා නම් හරි නැත්නම් හරි අලුතෙන් වෙනම සෙපරේට් ගන්න ඇඩැප්ටර් එකක් හරි ඇඩැප්ටර් කැප් එක කියලා අපි ඒකට කියන්නේ ඒක බෝතලයට සෙට් කරන්න ඕන. ඊට පස්සේ මේ ඇඩැප්ටර් එකේ තියෙනවා පොඩි හෝල් එකයි ස්මෝල් හෝල් එකක් තියෙනවා. ඒකට තමයි අපි සිරින්ජ් එක ඇතුල් කරන්නේ. ඊට පස්සේ ළමයි අපි අර කියපු කතාවමයි සෙපරේට්ලි ගත්ත ඇඩැප්ටර් එක මේ අර ස්ක්‍රූ විදියට තියෙන්නේ කරකෝල වහන්න ඕන මේ සිරින්ජ් බොටල් එක හොඳට සිරප් එක හැලෙන්නේ නැති වෙන්න අනිත් පැත්ත හරවනකොට. ඊට පස්සේ අර හෝල් එකෙන් සිරින්ජ් එකේ ටිප් එක ඇතුළට ඇතුල් කරලා මේ බෝටල් එකේ ඇඩැප්ටර් එකෙන් ඊට පස්සේ මේක අප්සයිඩ් ඩවුන් කරනවා. ඒ කියන්නේ අපි අනිත් පැත්ත හරවලා හොඳට අර අපි හිතමු පොඩි විස්කස් එකක් නම් පොඩ්ඩක් අර එන්න කාලයක් යනවනේ. ඒක පල්ලෙහාට එන්න ඒ කාලේ තියලා ඊට පස්සේ මේ බොටල් එකෙන් ඒ විදිහට හරවලා අර ප්‍රෙස්ක්‍රයිබ් අපිට amount එකක් තියෙනවානේ 5 ml හරි 7.5 හරි 10 ml හරි ඒ amount එක සිරින්ජ් එකේ ප්ලංග් එක ඇදලා සිරින්ජ් එකට ගන්න ඕන. ඒක අර මේ කැලිබරේට් කරලා තියෙන්නේ ළමයි usually black හරි grey හරි line එකක් එක්ක තමයි මේ dose එක මේ මෙන්න වගේ
කැලිබරේට් කරලා තියෙන 5 ml ද 3 ml ද 1 ml එකේ. ඒ ගානට අපි ප්‍රෙස්ක්‍රයිබ් ඩෝස් එක අරගත්තට පස්සේ බොටල් එක තිබ්බ අතට ආයි හරවලා සිරින්ජ් එක ගලවලා එළියට අරන් අපිට අපි ඇඩල්ට් කෙනෙක්නේ කොහොමද පීඩියාට්‍රික් පේෂන්ට් කෙනෙකුට ඩෝස් එක දෙන්නේ සෝරි පේෂන්ට් ඩෝස් එක දීලා ඊට පස්සේ සිරින්ජ් එක හරි විදියට සෝදලා ඒ විදියට කරලා ඊළඟ එකට යූස් කරන්න තියා ගන්නවා. මෙතනක් තියෙන එහෙම ඒ තියෙන පොයින්ට් වයිස් ටික අර අපි කියනවා විෂුවලි ඉන්ස්පෙක්ට් කරන්න ඕන සිරින්ජ් එක අර ප්‍රෙස්ක්‍රයිබ් ඩෝස් එකම හරියටම ඇවිල්ලා තියෙනවද අඩුවෙන් ඇවිල්ලා තියෙනවද වැඩියෙන් සමහර වෙලාවට සිරින්ජ් එකේ එයා බබල් එහෙම ෆෝම් වෙනවා ළමයි. එතකොට සමහර වෙලාවට මේ අපි අර කැලිබරේට් ගන්නට 5 ml කියමුකෝ අපි හිතමුකෝ. ඒ ගන්නට මේ ඩ්‍රෝ කරලා තිබුණාට අර එයා බබල් එහෙම ගිහිල්ලා මේ වෙලා එනකොට 5 ml ගන්නට වඩා අඩුයි. එතකොට අර පේෂන්ට් ඕන ඩෝස් එක හරියට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අර එයා බබල් එහෙම අයින් වෙලා හරියට මේ ප්‍රෙස්ක්‍රයිබ් ඩෝස් එක ඇවිල්ලාද කියන එක පොඩ්ඩක් බලන්න ඕන. අර ඊට පස්සේ පොයින්ට් එකේ කියන්නේ අර සිරින්ජ් එකේ ඩ්‍රිප් එක කියලා අපි කියන්නේ මෙන්න මෙතන යට තියෙන මෙන්න මේ ඒක මේ පේෂන්ට්ගේ මවුත් එකට ගන්න තියලා තමයි බැරල් එක මෙව කරලා ප්ලංග් එකකින් ඩෝස් එක මෙව කරන්නේ. ඊට පස්සේ අර මං කිව්වේ මේ සිරින්ජ් එකයි ප්ලංග් එකයි ගලවලා මේ වෝම් වෝටර් වලින් වොෂ් කරලා මේ ඩ්‍රයි වෙන්න තියලා ඊළඟ ඩෝස් එකට යූස් කරන්න තියා ගන්නවා. අර මේකත් උඩ කියපු එකමයි මේ අර අපි යූස් කරාට පස්සේ සිරින්ජ් එක අයින් කරලා මේ මෙඩිසින් එක තියෙන බොටල් එක හොඳට ක්ලෝස් කරලා ඒක අර අපි දැන් අප්සයිඩ් ඩවුන් කරන්නේ හරි මේ පැත්තට හරවලා ස්ටෝර් කරන්න ඕන මේ ඒකට recommended storage condition එක. ෆ්‍රිජ් එකේ තියන්න ඕන එක නම් ෆ්‍රිජ් එකේ තියන්න ඕන. එහෙම නැති එකක් නම් room temperature එකේ හරියට ස්ටෝර් කරන්න ඕන. මම හිතනවා ඕරල් සිරින්ජ් එක ගැන ඔයාලට දැන් දල අදහසක් ඇති කියලා. අපි ඊළඟට ස්ලයිඩ් එකේ කතා කරනවා ළමයි. SI units කොහොමද ෆාමසි වල යූස් කරන්න කියන එක ගැන ගයිඩ්ලයින්ස් මොනවද තියෙන කියන එක ගැන මෙන්න මේක තමයි ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ ළමයි. දැන් අර මගේ වොයිස් එකක් ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා මේ කමන්නේ අපි පැය එකමාරගෙන ප්ලෑන් කරේ. ඒකින්ද මේ ටිකත් අපි ඉස්සරහට පොඩ්ඩක් ඉදන් අපි මේකට කියනවා ළමයි SI unit එහෙම නැත්නම් International System of Units කියලා කියනවා. ගොඩක් වෙලාවට මේක ඩෙසිමල් සිස්ටම් එකක්. ඒ කියන්නේ මේ ගොඩක් වෙලාවට SI unit system එක මේ 10 බල වලින් තමයි හැදිලා තියෙන්නේ ළමයි. ඒකයි ඩෙසිමල් සිස්ටම් එකක් කියන්නේ. මේ ෆාමසි ප්‍රැක්ටිස් වලදී ගොඩක් වෙලාවට ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේදී දැන් යූස් වෙන්නේ SI unit තමයි. අර මේ ඉස්සෙල්ලා කියපු කතාව ටිකම මෙතනක් තියෙන ළමයි. The primary SI unit for calculating mass or weight gram, volume එකට liter, length එකට meter are used with three pieces to indicate multiple subdivision of final. ඒ කියන්නේ ළමයි මේක අර basic SI unit වලින් derivate වෙච්චි three pieces දාලා තියෙනවා අපි. ඔය milli centi එහෙම කියලා කියන්නේ ඒවා දාලා SI unit abbreviate කරනවා. අපි SI unit වල තමයි ලොකු එකකේ ඉඳන් පොඩි පැත්තට යනකොට දශම ස්ථාන ගානේ ඉස්සරහට යනවා. ඒ කතාව තමයි මෙතන තියෙන්නේ. ග්‍රෑම් වල ඉඳන් ඩෙසිග්‍රෑම් වලට යනකොට දශම ස්ථාන මෙහෙට ගිහිල්ලා ඩෙසිග්‍රෑම් වල ඉඳන් සෙන්ටිග්‍රෑම් වලට යනකොට තව දශම ස්ථානයක් මෙහෙට ගිහිල්ලා මිලිග්‍රෑම් වලට යද්දී තව දශම ස්ථානයක් මෙහෙට ගිහිල්ලා. හැබැයි ඕක වැලියුට් වෙන්නේ මේ
මේ ඩෙසිසෙන්ටි මිලිවලට යනකම් විතරයි එතකොට මෙතන 10 එක එක බලයනේ මෙගු වෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන මිලි වලින් පස්සේ මයික්‍රෝ හැම වෙද්දි 10 ඍණ 6නේ. ඒවා ඒවට යද්දි එතකොට මේ කතාව නෑ මේ කතාවේ මේ වැලියු වෙන්නේ මේ ටිකට විතරයි හොනේ. ඩෙසිසෙන්ටි මිලි වලට විතරයි. මේක අනිත් පැත්ත පොඩි එකක ඉඳන් ලොකු එකකට යනකොට දශම ස්ථාන ගානේ ඇඩ් වෙනවා නේද? අපි ග්‍රෑම් වලින් ඉඳන් ඩෙකා ග්‍රෑම් වලට යනකොට දැන් අපි හිතමු මේක ලියුණාට මෙතන දශම තියෙන්නේ කියලා. දශම ස්ථානේ මෙතෙන්ට එනවා. ඊට පස්සේ හෙක්ටෝ වලට එද්දි තව දශම ස්ථානයක් මෙහෙට එනවා. කිලෝග්‍රෑම් වලට වෙද්දි තව දශම ස්ථානයක් මෙහෙට එනවා. මෙතනත් අර කතාවමයි. මෙතනින් එහාට ලොකු එකක වලට යද්දි වෙනස් වෙනවා. මේ ඩෙකා හෙක්ටෝ කිලෝ වලට විතරයි 10 1 2 එහෙම 3 එහෙම බල යන්නේ. ඊට පස්සේ 3න් 3 එහෙම වෙනස් වෙන්නේ. ඒ කතාව ටිකමයි තියෙන්නේ නෝයි මෙතන. කොහොමද අපි ඉස්සරහට ඉන් ඩීටේල් කතා කරනවා මේ ගැන. දිග අරගෙන කොහොමද කතා කරන්නේ කියලා ඉස්සරහට යන්න. මේ තියෙන ළමයි දැනට භාවිතාවේ තියෙන SI යුනිට් සහ ඒ වගේ PPXs එහෙම නැත්නම් අපි කියනවා අර මොනවද ඒවට කියන්නේ මොනවද අර බේසික් යුනිට් වලින් අනු යුනිට්ස් වලට එනකොට මොනවද යූස් කරන ඇබ්‍රිවියේෂන්ස් කියන එක ගැන එහෙම අපි ඉන් ඩීටේල් මෙතන මේ ස්ලයිඩ් එකේදී කතා කරනවා. බේසික් SI යුනිට් ගැන පොඩි අවබෝධයක් ඔයා තියාගන්න. මේ ගොඩාක් ඔය පරණ MCQ ප්‍රශ්න වල මේ අපි අර විතර කතා කරන බර වොලියුම් එක ඒවට අමතරව මේ අහපු ඒවාත් තියෙනවා. ලෙන්ත් එක ළමයි මීටර් මේක ඇබ්‍රිවේට් කරන්නේ m වලින්. මාක්ස් එක කිලෝග්‍රෑම් වලින්. මේක ඇබ්‍රිවේට් කරන්නේ kg වලින්. ළමයි මතක තියාගන්න මේ අර කිලෝ කියන ප්‍රීෆික්ස් එකත් එක්ක සම්මත වෙලා තියෙන එකම SI එකකේ තමයි කිලෝග්‍රෑම් කියන එක. ටයිම් ළමයි සෙකන්ඩ්ස් වලින් S වලින් ඇබ්‍රිවේට් කරනවා. ඉලෙක්ට්‍රික් කරන්ට් එක ඇම්පියර් වලින් A වලින් ඇබ්‍රිවේට් කරනවා. ඊට පස්සේ thermodynamic temperature Kelvin වලින් අපි K වලින් ඇබ්‍රිවේට් කරනවා. amount of substance අපි ඇබ්‍රිවේට් කරනවා mol වලින්. මේක ඇබ්‍රිවේට් කරන්නේ MOL වලින්. මේකේ නේම් එක තමයි mol. luminous intensity අපි කැන්ඩේලා වලින් අර්ථ දක්වනවා. මේක ඇබ්‍රිවේට් කරනවා CD වලින්. මේ SI වල යුනිට් වලින් තව ඩෙරිවේට් වෙච්චි ඒකක තියෙනවා. ඒ ටිකත් නිකමට බලාගන්න ළමයි. මේවන එච්චර ලොකු වැදගත් නෑ. ඔයගොල්ලෝ A level කරද්දි ඉගෙනගෙන ඇති. අපි ෆ්‍රීකවෙන්සි එක හර්ට්ස් වලින් තමයි අර්ථ දක්වන්නේ. ඒක HZ වලින් සංකේත කරනවා. මේ තියෙනවා අර ඒකක හාමාන කියලා ඉගෙන ගන්න යන්නේ ඒවා එනවා. ඊවන එච්චර ලොකුවට වැදගත් නැහැ. ෆෝස් එක නිව්ටන් වලින් ඇබ්‍රිවේට් කරනවා N වලින්. ප්‍රෙෂර් එක පැස්කල් වලින් PA වලින්. එනර්ජි එක ජූල් වලින් G වලින් ඇබ්‍රිවේට් කරනවා. පවර් එක වෝට් වලින් W වලින් ඇබ්‍රිවේට් කරනවා. ඉලෙක්ට්‍රික් චාර්ජ් එක කොලම් C වලින් ඇබ්‍රිවේට් කරනවා. ඉලෙක්ට්‍රිකල් පොටෙන්ෂියල් එක වෝට් වලින් V වලින් ඇබ්‍රිවේට් කරනවා. ඉලෙක්ට්‍රික් රෙසිස්ටන්ස් එක ඕම් වලින් සංකේත කරනවා. මේ සංකේතයෙන් සෙල්සියස් ටෙම්පරේචර් එක ඩිග්‍රී සෙල්සියස් වලින් මේවා ගන්නවා. මේක සංකේත කරනවා C අපරට මෙතන
ඩොට් එකක් දානවා. ඒ ටික තමයි ළමයි බේසිකලි තියෙන්නේ. මේ ටික අර පොඩ්ඩක් නිකමට මතක තියාගන්න. පීපීසස් ගැන අපි කතා කරමු ළමයි. ගොඩක් වෙලාවට මේ ෆ්‍රැක්ෂන් එක එක්ක එහෙම නැත්නම් ළමයි බෙදීම එක්ක යන මේ ඍණ බල එක්ක යන ඒවා ලැටින් ප්‍රීපීසස්. මේ වැඩි කිරීම එක්ක 10 බලයින ඒවා ගොඩක් වෙලාවට වීක් ප්‍රීපීසස් සබ් කියලා අපි කියනවා. මේක වැඩි කිරීම මේක බෙදීම ඉන්නේ 10 12 වෙනි බලයට ටෙරා කියලා කියනවා. මේක T අකුරෙන් තමයි ඇබ්‍රිවියේට් කරන්නේ කැපිටල් T වලින්. 10 9 කියන එක අපි ගිගා කියලා කියනවා. මේක G වලින් 10 6 මෙගා M වලින් ඇබ්‍රිවියේට් කරනවා. 10 3 කිලෝ වලින් ඇබ්‍රිවියේට් කරනවා තමයි K වලින් ඒක සංකේත කරනවා. 10 2 අපි කියනවා හෙක්ටෝ කියලා. ඒක H වලින් 10 1 ඩෙකා වලින් DA වලින් සංකේත කරනවා. ඊට 10 ඍණ 1 ඩෙසි D වලින් මෙන්න මේ ඩෙකා කියන එකයි ඩෙසි කියන එකයි පටල ගන්න එපා. මේක පොඩ්ඩ අර දෙපාරක් තුන්පාරක් බලලා පොඩ්ඩ මෙමරි එකට දාගන්න. 10 ඍණ 2 සෙන්ටි C 10 ඍණ 3 මිලි M වලින් තමයි ඇබ්‍රිවියේට් කරන්නේ. 10 ඍණ 6 මයික්‍රෝ ලකුණෙන් සහ මෙතන මයික්‍රෝ කියන එක SI එක මේ සංකේතය වුණාට ෆාමසි වල MCG කියලත් මයික්‍රෝග්‍රෑම් කියන ඒවා හැම සංකේත කරනවා. MCG කියලත් සංකේත කරනවා. 10 ඍණ 9 නැනෝ N 10 ඍණ 12 අපි කියනවා පිකෝ P කියලා කියනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මෙතනදී අපි කතා කරනවා මොනවාද මේ SI යුනිට්ස් පාවිච්චි කරන්න තියෙන සම්මතය. එහෙම නැත්නම් මොනවාද මේකට තියෙන නීති කියලා අපි මේ ස්ලයිඩ් එක ඉවර වෙන්න කතා කරලා මේ වීඩියෝ එක නවත්තමු. ඊළඟ දවසේ නම් ඊටු ටික කරගෙන යන්න. නැත්නම් අමාරු වෙනවා මගේ වොයිස් එක ගිහිල්ලා තියෙනවා. SI යුනිට් යූස් කරාදී ළමයි කොයලාකවත් ලියන ඒකකවල සංකේත කැපිටලයිස් කරන්න. ඒ කියන්නේ අපි කැපිටල් අකුරු යූස් කරන්නේ ස්පෙෂල් අවස්ථාවකට. ඒ කියන්නේ මාතෘකාවකට යෙදෙනවා නම් ඇරෙන්න හෙඩින් එකකට එනවා නම් අමතරව මේක කැපිටල් අකුරෙන් ඇබ්‍රිවියේට් කරන්නේ එක අවස්ථාවකදී ඇරෙන්න. ඒ අනුමත වෙලා තියෙන එකම කැපිටල් අකුර තමයි ලීටර් වලට එන L අකුර. ලීටර් කැපිටල් ලෙලුත් ලියනවා. සමහර අය සිම්පල් ලෙලුත් ලියනවා. දෙකම හරි. හැබැයි ස්ටෑන්ඩඩ් එක කැපිටල් L. ඒක විතරමයි කැපිටල් අකුරක් යෙදෙන අවස්ථාවක් තියෙන්නේ. නැත්තම් මාතෘකාවකට යෙදුනොත් තරන්න ඒකක වල සංකේත කැපිටල් අකුරු වලින් ලියන්නේ. මෙතන උදාහරණයක් කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් කියන එක අපි 4 ලියලා සිම්පල් G තමයි ලියන්නේ. 4 ලියලා කැපිටල් G ලියන්නේ නැහැ. 4 මිලිලීටර්ස් කියන එක මිලිමීටර්ස් කියන එක 4 ලියලා සිම්පල් mm තමයි ලියන්නේ ළමයි. 4 ලියලා කැපිටල් mm ලියන්නේ නැහැ. මම කිව්වේ ලීටර් වලට අනුමතයි කියලා. ලීටර් ළමයි 4 ලීටර් කියන එක 4 ලියලා කැපිටල් ලෙලුත් ලියනවා. සමහර අය 4 ලියලා සිම්පල් ලෙලුත් ලියනවා. දෙකම හරි. ඊළඟ පොයින්ට් එක තමයි ඩෙසිමල් මාක් එක. එහෙම නැත්නම් අපි කියනවා ඩෙසිමල් පොයින්ට් එක කියලා කියනවා. මේක සංඛ්‍යාව ලියන ලයින් එකේම තියන්න ඕන ගොඩක් වෙලාවට. සමහර රටවල් වල වෙනස් විදි පාවිච්චි කරනවා. සම්මත ක්‍රමය තමයි ලයින් එකේම තියන්න ඕන. අපි උදාහරණයක් බලමු. 4.5 ml කියන එකේ මේ පටන් අරන් තියෙන ලයින් එක තියෙනවා නම් ඒ ලයින් එකේ තමයි දශම ස්ථානය තියලා තියෙන්නේ. සමහර රටවල් වල මේකට කමාවක් දානවා.
මේ වගේ ඈඩ් කරලා ලියනවා රටවලුත් තියෙනවා සමහර 4.5 ලියලා මේ ලයින් එකේ මෙතෙන්ට මේක වගේ එන්නේ නැතුව චුට්ටක් මෙහෙට මෙව කරලා එහෙම ලියනවා. මේ ක්‍රම තුනම හරි. හැබැයි ස්ටෑන්ඩඩ් එක මේ රතු පාටින් තියෙන 4.5 ml කියන එක. ඊළඟට ළමයි periods are not following SI symbols except when ඒ කියන්නේ ළමයි SI යුනිට් එකකට පස්සේ අපි කොමාතිත් එහෙම තියන්නේ වාක් එක අවසානයේදී ඇරෙන්න. අපි 4 මිලිලීටර් 4 ග්‍රෑම් කියලා මෙතන මේ කමාව දැම්මට මෙතන දැන් අපි හිතමු නැවතීමේ ලකුණ වාක්‍යයකදී අන්තිමට ඇරෙන්න මැදදී නැවතීමේ ලකුණ තියන්නේ නැහැ. ඒ වගේම මේ 4 ග්‍රෑම් කියන එකත් ඒකමයි ඒ කතාවම. ඊළඟ පොයින්ට් එකේ අපිට තියෙනවා a compound unit that is ratio provided of 2 units is indicated by a solid or negative. මේක උදාහරණයක් විදිහට කියනවා නම් අපි ඒකක අතර ඉරි කෑලි ගහලා තියන්නේ ඒක එක්ක තියන්නේ ඍණ බලයෙන් එහෙම නැත්නම් ඉරි කෑල්ල ගහලා සම්මත එකකින් තියන්නේ. අපි පැයට මිලිලීටර් 5 කියන එක අපිට ලියත හැකි 5 ලියලා මිලිලීටර් වලට දාන ඇබ්‍රිවියේෂන් එක ලියලා ඒකට ඇල ඉරක් ගහලා පැය කියන එකට h කියලා දාන්නේ අපි. ඒක දාලා ඇබ්‍රිවියේෂන් එක ලියත හැකි. එහෙම නැත්නම් 5 මිලිලීටර් මේ ලයින් එකේ තිතක් තියලා h කියන එකේ දර්ශකය අපි දර්ශක ඉගෙන ගන්නවා නන්නවලා මේ බෙදීම තියෙන එක උට්ට යනකොට ඍණ වෙනවා. අන්න ඍණ දර්ශකයෙන් තිබ්බ හැකි. එහෙම ඇරෙන්න අපිට 5 ml per hour කියලා ලියන්න බෑ. ඒ වගේම 5 ml per hour කියලා ලියන්න බෑ. ඒ වගේම 5 ml මෙතන ඉරක් ගහලා hour කියන එක ලියන්න බෑ ඉරක් ගහලා මෙතනදී. එයා වොයිස් එක හොඳටම ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ පොයින්ට් එක කියනවා ළමයි symbol should not be combined with spell out terms in same. ඒ කියන්නේ ළමයි අපි මේ කතා කරන වචනෙන් හරි ලියන වචනෙන් හරි ඒකක කොයි වෙලාවවත් SI මේ ඒකක භාවිතා කරද්දී යොදා ගන්න. අපි මෙතන තියෙන 3 මිලිග්‍රෑම් per ml කියලානේ. මේක කවදාවත් අපි 3 මිලිග්‍රෑම් මේ මිලිලීටර් කියන එකවත් මිලිග්‍රෑම් කියන එකව අකුරෙන් ලියන්නේ නැහැ. දෙකම ඒකක වලින් තියෙන්න ඕන. ඊට පස්සේ පොයින්ට් එක කියනවා නම් plurals unit names spell out have an added s symbols for units. However the same in singular and plural. ඒ කියන්නේ ළමයි ඒකකය බහුවචන උනත් ඒක වචන උනත් අපි කියන්නේ ඇබ්‍රිවියේෂන් එක එකයි. අපි මේ අපි හිතමු මිලිලීටර් එකක් උනත් මිලිලීටර් 5ක් උනත් දාන සංකේතය එකයි. මිලිලීටර් 5 මිලිලීටර්ස් කියන එක 5 ml විදිහටමයි ලියන්නේ. මේක අගට s එකක් දාලා 5 mls කියලා අපිට බහුවචන කරන්න බෑ. ඊළඟ පොයින්ට් එකේ තියෙනවා 2 sample exit for microgram. අපි මේ කතාව මම කලින් මතක් කරා. microgram කියන එකට mcg කියලාත් යූස් කරනවා ළමයි. එහෙම නැත්නම් අර මයික්‍රෝ කියන එකට ඇබ්‍රිවියේෂන් එක දාලා ග්‍රෑම් කියන එකත් යූස් කරනවා. මේ දෙකම approved pharmacy වලදී. ඊළඟ පොයින්ට් එකේ තියෙනවා ළමයි the sample exit for square meter is m අකුර ලියලා මේක අර දර්ශකයේ උට මොනක් වර්ග ලකුණ දාලා දෙක හොඳ. ඊට පස්සේ cubic centimeter කියන එක ඇබ්‍රිවියේට් කරනවා
C ලියලා simple m ලියලා තුන්වෙනි පදේ මෙතෙන්ට දාලා මේක ඊළඟට තියෙන in fancy practice cubic centimeter is මේක අපි මුල slide එකත් කිව්වා මිලිලීටර එකකට සමාන වෙනවා කියන එක cc තමයි cubic centimeter එකකට යොදන ඒකකය ඒක හැබැයි SI එක්ස්පෙක්ට් කරලා තියෙන සිම්බල් එකක් නෙමෙයි decimal fraction are used not common fraction අන්න මේක වැදගත් දෙයක් ළමයි හැම වෙලේම SI එක ඉලක්කම් ලියද්දී අපි දශම ස්ථාන තියලා තමයි ලියන්නේ භාග විදිහට තියන්නේ දැන් මෙතන 5.4 ග්‍රෑම් කියලා අපි ලියන්නේ මේ 4 දශම කරලා සංඛ්‍යාවට දාලා තමයි ලියන්නේ 5.25 ග්‍රෑම් කියලා තමයි ලියන්නේ ඊළඟ පොයින්ට් එකේ තියෙනවා as a zero always should be placed in front of a leading decimal point to prevent medication error caused by uncreated decimal හැම වෙලේම දශම සංඛ්‍යාවක් ලියනකොට ළමයි ඒක ඉස්සරහට බිංදුව දාලා දශම තියලා ලියන්න ඕන නැත්නම් දශම තිත විතරක් ලියලා සංඛ්‍යාව ලියන්නේ නැහැ මොකද අපිට කියවනකොට දැන් මෙතන මේ දශම 5 කියලා ලියලා තියෙන එක 5 කියලා කියවෙන්න පුළුවන් මේක 0.5 කියලා හරියට ලියලා තියෙනවා නම් තමයි මේ හරියට කියවෙන්නේ නැත්නම් ලොකු ඉර එකක් වෙන්න පුළුවන් 5.5 අතර කියන්නේ ලොකු වෙනසක් ළමයි ඒක සමහර වෙලාවට ප්‍රෙස්ක්‍රයිබින් වලදී ඇවිල්ලා අපිට කියවුනොත් එහෙම ලොකු ඉර එකක් දැන් 0.5ක් යන ඩෝස් එකකට 5ක් ගියොත් එහෙම එතන ලොකු ඉෂුව එකක් එනවා ඊට පස්සෙලා තියෙන්නේ to prevent misreading and medication error trailing zero should not be placed following the whole number on prescription and medication ඒ කියන්නේ ළමයි කවදාවත් සම්පූර්ණ සංඛ්‍යාවක් ලියලා ඒකට දශම තියලා ඉස්සරහින් බිංදුවක් තියෙන එක SI ඒකක වලදී අප්‍රූව් කරන්නේ අපිට සමහර ප්‍රෙස්ක්‍රිප්ෂන් ඇවිල්ලා තියෙනවා සමහර ડોක්ටර්ස්ලා ඇත්තටම ඉන්නවා මේ දශම ලියලා ඉස්සරහට එකක් ලියන අය. එතකොට කියවනකොට දැන් මෙතන 0.5 මිලිග්‍රෑම් නේ මේක 50 කියලා කියවෙන්න පුළුවන් නම්. එහෙම වුණොත් ගොඩක් වෙලාවට ලොකු ඉෂුව එකක් වෙන්න පුළුවන්. ඩිස්පෙන්සින් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණා. අප්‍රූව් කරන්නේ මේ ඉස්සරහට ඇඩිෂනල් බිංදුවක් දාලා දශම තියන්න මේ සංඛ්‍යාව තනියෙන් ලියන්න ඕනේ හැම වෙලේම. ඊට පස්සේ තියෙනවා in selecting symbols unit dimensions the choice generally is based on selecting the unit that will result in numeric value between 1 and 1000 ඒ කියන්නේ ළමයි මේ මෙතන කියන සරලම කතාව තමයි හැම වෙලාවෙම SI යුනිට් ලියනකොට 1 සහ 14 තියෙන අර අපි කියන ආසන්න සංඛ්‍යාවට වටේනවා කියලා අන්න ඒ වගේ ආසන්න සංඛ්‍යාවට chance එක දීලා තමයි යුනිට් එක ලියන්න ඕන. අපි උදාහරණ ටික බලමු. මෙතන 0.5 ග්‍රෑම් කියන ලියන එකට වඩා 500 ග්‍රෑම් කියලා ලියන එක කම්පැටබල් ළමයි. ඒකින්ද ඒ වෙලාවට යන්නේ මේ වගේ choice එකකට. මේ වගේ ලොකු ගාණක් ලියලා 1960 ග්‍රෑම් කියලා ලියනවට වඩා ළමයි ඒක 1.96 කිලෝග්‍රෑම් කියලා ලියන එක කන්වීනියන්ට්. ඒ කියන්නේ ලේසි. එතකොට මේ වගේ තැනකදී යන්නේ අපි මේ වගේ ඔප්ෂන් එකකට. 0.75 ලීටර් කියලා ලියනවට වඩා ළමයි 750 මිලිලීටර් කියලා ලියන එක කන්වීනියන්ට් ලේසි. ඒක නිසා ඒ වගේ තැනකදී යන්නේ ඒ වගේ choice එක. මෙතන කියන්නේ ඒ වගේ කතාවක්. අපි ඔය ටික කතා කරලා ඉවරයි ළමයි. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් කොහොමද මේ අපි කතා කරපු
SI යුනිට් අතර කන්වර්ෂන් කරන්න කියලා කැල්කියුලේෂන්ස් ටිකක් එහෙම කතා කරනවා. මේ ස්ලයිඩ් එකේ තියෙන ඒ ටික මගේ වොයිස් එකක් දැන් ගිහිල්ලා තියෙන ඒක නිසා මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ එක හොඳට බලලා WhatsApp group එකට දාන මේ ප්‍රසන්ටේෂන් එකේ PDF එකත් හොඳට කියවලා ඊළඟ වීඩියෝ එකට රෙඩි වෙලා ඉන්න. ඊළඟ එකේ ගණන් ටිකක් හදනවා. ඒ ටිකත් ප්‍රැක්ටිස් කරලා ඔයාට තව ගණන් ටිකක් හදන්න දාන්නම් group එකට. ඒ ටික කරාම ඔයා බේසික් එක්ක කම්පැටිබල්. ඊට පස්සේ අපිට එතනින් එහාට තියෙන concept ටික කතා කරගෙන යන්න පුළුවන්. වීඩියෝ එක බලුවට හැමෝටම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එක ළඟදීම දානවා. ඒකෙන් හම්බ වෙමු.